ප්‍රඥා TV ප්‍රඥා ප්‍රදීප විශේෂ දුරුතු පොහෝ දින වැඩසටහන සමගිනුයි ඔබ මේ එක් වී සිටින්නේ. මේ අවස්ථාවේ ඓතිහාසික සෝමාවතී රාජමහා විහාර භූමි පරිශ්‍රයේ තවත් සුමధుර ධර්ම දේශනාවකට යොමු වෙන්න අපි සූදානම් වෙනවා. ඒ සඳහා මම ඊටමත් ගෞරවපූර්වක ආරාධනා කරනවා පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ හිමිපාණන් වහන්සේට. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अठानमेतं भिक्खवे अनवकाशो यं दिट्टि संपन्न पुद्गलो किंच संकारं निच्छतोपगच्छय्य नेतं ठानं विज्जति ठानंचको एकं भिक्खवे विजतियं पुतुग्जनो पुग्गलो किंच संकारं निच्छतोपगच्छय्य ठानमेतं विज्जति इति अति ऐतिहासिक सोमावती राजमहा विहाराधिपति अति गौरवनीय नायक स्वामीන් වහන්සේගෙන් අවසර මේ දුරු පසලස් පුරපසලස්සක් පොහොය දිනේ මේ පුද බිමේ සිට හෝ ලංකාවේ ඕනෑම පුදබිමක සිටමින් හෝ නිවෙස්වල සිටමින් හෝ ප්‍රඥා රූප වාහිනී නාලිකාවට සවන් දෙන නාලිකාව නරඹන සදහැවර පින්නතුනි දුරුතු ප්‍රපසලස්සක් පොය පිළිබඳව ඔබට අද දවසේ අසන්නට දැනගන්නට ලැබෙන්නේ නැති ඓතිහාසික පුදබිමේ අගය පිළිබඳවත් මින් පෙර සාකච්ඡාවන් වන නිසා මේ තොරතුරු කිසිවක් ඉදිරිපත් කරන්නටත් අපි අපේ කාලය වැය කරන්න සූදානම් වෙන්නේ නැහැ. අපට ලැබී තිබෙන කාලයට අනුව යමින් කාලය උපරිමෙන් ප්‍රයෝජන ගනිමින් සමස්ත ලෝකවාසීන්ටම වැදගත් වෙන්නා වූ දහම් කරුණක් එක්දහම් කරුණක් සරල තැන් සිට ගැඹුරු තැන දක්වා විවරණය කිරීම තමයි මගේ අභිලාෂය වෙන්නේ. මේ සඳහා අද මා තෝරාගත්තේ අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයේහි අට්ඨාන පාළියේ පවතිනා වූ දේශනා පාඨයක් තථාගත බුදු පියාණන් වහන්සේගේ. ඒකනේ අපි සද්දම්මම් මුනි රාජස්ස සුනන්තු සද්ගමොක්ඛදං කියන්නේ. මුනි රාජයන් වහන්සේගේ නැත්නම් තථාගතයන් වහන්සේගේ ධර්මයේ තමයි අපි විවරණය කරන්න ඕන. එනු මෙහි වැදගත් ඉගැන්වීමක් තිබෙන බව අපට තේරුම් යනවා. මේ පාඨයෙන් කියනවා අට්ඨානවේකං මේතම් භික්ඛවේ අනවකාශෝ. අනවකාශෝ කියන්නේ අවකාශයක් නැහැ. විද්‍යාමාන වෙන විදිහක් නැහැ. යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිසියම් යම් හෝ කිංචි කියලා ගත්තත් කංචි කියලා ගත්තත් දෙකේම තේරුම එකයි. ඒ දිට්ඨි සම්පන්න පුද්ගලයා කියන වචනෙන් කියන්නේ ඔබ සමාජ ජීවත් වෙන කෙනෙක් වශයෙන් ගත්තොත් එහෙම මේ බුදු සමයේ සඳහන් වෙනවා මාර්ගඵලලාභීත්වයක් කියලා එකක්. එවයින් මාර්ගඵලලාභීත්වයක් ලැබූ කෙනෙක් ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි කිංච සංඛාරං කිසියම් සංඛාරයක් නිත්‍ය වශයෙන් ගනීද ගන්නවද ඒක වෙන්න බැරි දෙයක්. ඒක විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒක නොවෙන්න ඕන දෙයක් කියලා තියෙනවා. ඒක වෙන්න පුළුවන් දෙයක් කියන්නේ නැහැ.
ඒ වුණාට පෘථග්ජන පුද්ගලයෙක් කිසියම් සංඛාරයක් නිත්‍ය කොට ගන්නවා නම් ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා පෙන්වලා තිබෙනවා. එහෙනම් මේ පද දෙක අපි විවරණය කරන්න ඕන. මේ ආර්ය පුද්ගලයෙක් කොට නිත්‍ය කොට ගන්න හිතෙන්නේ නැති සංඛාරයයි අනාර්ය පුද්ගලයෙක් නිත්‍ය කොට ගන්නා වූ සංඛාරයයි මොකක්ද ආශ්‍රයෙන් අපි බුදු සමය අනිත්‍ය හොයා ගන්න ඕන. ඒ තනි වචනයක් කියලා මම මතක් කළේ ඒකයි. ඒ තනි වචනේ තමයි අපි බෙහ ගන්න උත්සාහ කරන්නේ. මෙහිදී මා කැමති බිම ඉඳලා එහෙම නැත්නම් මූලික ස්ථානයේ ඉඳලා අයන්නේ ඉඳලා එන්න. මේ අයන්න නැත්නම් හොඩියේ පන්තිය තමයි ඔබම දහම් පාසල් ගිය අධ්‍යාපනයෙන් ලබාගත් දේවල්. නොසේනම් ඔබම සහභාගී වී ආමගුල් උත්සවයකට ගොස් අනිච්චවත සංඛාරා ගාථාව සවන් දී එහි උගන්වන දේ කුමක්දයි කියලා සරලව හිතාගත්ත දේවල්. ගමේ රටේ ඇවිදලා බැලුවොත් සාමාන්‍ය සමාජයේ සියලු දේවල් කියන්නේ ගස් සැල් වලට. සියලු දේවල් කියන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් වලට. ඒවා සදාකාලිකව නොපවතින බැවින් කවදා හෝ කැඩී බිඳී විනාශ වෙන බැවින් ඒ සියලු දේවල් වල අනිත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් වශයෙන් තමයි අර්ථකථනය වෙන්නේ. ආමගුල් උත්සවයකදීත් පුද්ගලයෙක් ජීවත් වෙලා හිටියා අනිච්චවත සංඛාරාප ගාථාවෙන්. දැන් මේ පුද්ගලයා දැන් නැහැ. ඒක තමයි අනිත්‍ය කියන්නේ කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. ඒ විදිහට බැලුවොත් මේ කියමනේ කියවෙනවා සෝවාන් පුද්ගලයායි අනිත්‍ය දන්නේ අනිත් අය අනිත්‍ය දන්නේ නැහැ කියලා. අර පාද දෙකෙන් කියන්නේ ඒක. මේ බාහිර ලෝකයේ පෙනෙන දේවල් කැඩීමිදී යාම නොදන්න කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? බෞද්ධයින් තුළ මේ අන්‍ය ආගමිකයින් තුළ පවා මේ වෙනස් වීම නොදන්න කෙනෙක් ඉන්නවද? ඒකෙන් කියන්නේ මේ ලෝකෝම මේ කැඩෙන බිඳෙන දේවල් මෙහෙම වෙනවයි කියලා පිළිගන්න ඔක්කොම සෝවාන් කියන එකද? එහෙනම් බොහොම ලේසියිනේ. නෑ, මෙතන සිට බුදුරජාණන් වහන්සේ වදාළ කිංචි සංකාරං නිච්චතෝපගච්ඡය නේතං විජ්ජති කියන තැන දක්වා අපි මේ ගැඹුර විවරණය කරන්න ඕන. අපි මේ බැලුවේ බාහිර වස්තුන්ගේ. මේ බාහිර වස්තුන් යම් යම් නම් යොදා එකතු කර තිබෙනවෙන් මේවාට සංකාරයයි කියලා ග්‍රාම්‍ය ව්‍යවහාරයක් තිබෙනවා සමහරුන් තුළ. නමුත් එහෙම වුණාම ධර්මයක් ඕන නැහැ. බෞද්ධ වෙන්න ඕනෙත් නැහැ. ඔක්කොම මේ ලෝකේ කැඩෙන බව දන්නවා. එහෙනම් හැමෝම අනිත්‍ය දන්නවා. සෝවාන් වෙච්ච අය කියලා හිත හදා ගන්න පුළුවන් වෙයි. නමුත් මෙතන තියෙනවා කිංචි සංකාරං කියලා. අන්නේ පදයේ ඔස්සේ අපි යන්න ඕන සංඛාර කියන්නේ මොනවටද කියලා හොයාගන්න. අපි මේ බාහිර ලෝකේ වෙනස් වීම දුටුවේ අපේ දැසින්. නමුත් අපට ධම්මපද පාළිය හදාරනකොට තේරෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති කියලා. මේ සංඛාරයන්ගේ අනිත්‍ය දැසෙන් නෙමෙයි බලන්න වෙලා තියෙන්නේ. ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක් කියන එක. ප්‍රඥාව කියන්නේ මේ මසස නෙමෙයි. ඊට වඩා නුවණසක් මේක. එහෙනම් නුවණසකට පේන දෙයක් නෙමේ බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය කියලා කියන්නේ. එහෙනම් ඒ අනිත්‍ය බලන්න වෙන්නේ දැසින් බාහිර වස්තු දෙස බලා නෙවෙයි. සංඛාරයන් තෝරාගනේ සංඛාරයන්ගේ අපේ දැක්ම මොකක්ද කියන එක පිළිබඳව හොයා ගැනීමෙන්. එතකොට මට වැටහෙන කරුණක් තමයි මේ ලෝකේ කොතන හරි පෘථග්ජන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පෘථග්ජන හැම දිනාටම ඔවුන්ගේ දර්ශනය සංඛාර නිත්‍ය බවයි. පාසල් ගොස් හෝ දහම් පාසල් ගොස් හෝ පැවිදි හෝ අනිත්‍ය කියන වචනේ ඉගෙනගෙන හිටියට ඔවුන්ගේ ආධ්‍යාත්මික දර්ශනය වෙන්නේ සංඛාර නිත්‍ය බවයි. මොකද සංඛාර අනිත්‍ය වැටහෙන්න ආර්ය පුද්ගලයෙක් වෙන්න ඕන කියන එක මේක කියනවා. දිට්ඨි සම්පන්න පුද්ගලෝ. එහෙනම් වෙන මොකුත් ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ සංඛාරයන්ගේ අනිත්‍ය වටහා ගැනීමම සෝවාන් වීමයි කියලා මට කෙටියෙන් දැම්මම කියන්න පුළුවන්. මොකද මේ රටේ සෝවාන් අර්බුදයක් තියෙනවා, සෝවාන් වාදයක් තියෙනවා.
ඔය මා හඳුනන ලේඛකයෙක් මේ දවස්වල ලිපියක් ලියමින් කල්පනාකට සෝවාන් වෙන හැටි කියන වචනෙකුත් යොදලා තියෙනවා. ඒක වරද්දාගත්තොත් එහෙම කල්පනාකට කියන්නේ ඉදිමරණ ඉඳලා නැත්නම් අම්මා ගැන හිතලා බිරිඳ ගැන හිතලා කියලා හිතන්න පුළුවන්. නෑ. ඒ කල්පනාකට කියන එකේ තේරුම කරුණු තේරුම් ගැනීමෙන්, අවබෝධ කර ගැනීමෙන්. එහෙම නැත්නම් ඒකට කියන සම්මර්ෂණය කිරීමෙන් කියලා. ඒ කියන්නේ මේ සෝවාන් වීම සඳහා බණ අසන්නම ඕන කියලා අපි කීවට බණ අසන්න ඕන කියන එකේ තේරුම් ගන්න ඕන කියන එක. මතක තබා ගන්න එක. කොයි විදිහකින් හෝ තේරුම් ගන්නවා නම් තේරුම් ගැනීම තමයි වෙන්න ඕන. මම සමහර විට වචනයක් සමාජයට කියනවා භාවනාවකට සෝවාන් වූ නැත කියලා ත්‍රිපිටකයේ. ඒ කියන එකත් මා නිර්වචනය කරන්න වෙනවා. ඒ භාවනාව කියන වචනේ මා පාවිච්චි කරන්නේ ඔය මේ සමාජයේ අය සිත එක තැනක තබා ගැනීමට හුරු කරන දෙයට. වෙනත් අරමුණට නොදී ආනාපාන සතිය ඔස්සේ සිත එක අරමුණක තබා ගත්තම ඒක භාවනාව කියලා ගත්තොත් ඊට පස්සේ අරමුණු වෙන්න දෙන්නේ නැහැ. ඉන් එහාට දියුණුවක් නැහැ. ඒකට ඒ පෙන්වන්නේ. එහෙම නැත්නම් විදර්ශනාව හෝ සම්මර්ෂණය හෝ ඒ කාරණාව ඔස්සේ ගත්තම දේශකින් වහන්සේ කෙනෙකුට සවන් දුන්නත් පොතකින් තේරුම් ගත්තත් මේ බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය සහ නිට්ටය අතර පරතරයේ වැටහීමම සෝවාන් වීම නැත්නම් ආර්ය පුද්ගලයෙක් වීමයි. එහෙනම් අපට ත්‍රිපිටකයේ තිබෙන ඔක්කොම ධර්මයන් හදාරන්න පැහැදිලි කරන්න වෙලාවක් ගන්න බෑ. නමුත් අපිට මේ කාලය තුළ මේ තනි වචනය පැහැදිලි කරන්න ඕන තරම් කල් තියෙනවා. එනිසා අපි බාහිර ලෝකයේ දේවල් යම් යම් ද්‍රව්‍ය රාශිකරණයට සංඛාර කියලා කීවාට පාලීය භාෂාවේ සංඛාර කියන්නේ වට නෙවෙයි. බලන්න ධම්මපද පාළියේ තිබෙනවා යථා සංඛාර දානස්මින් උජිතස්මින් මහාපතේ පදුමං තත්ත ජායේත සුචිගන්ධං මනෝරමං කියලා. ඒකෙ පෙන්වන්නේ ඒ බුදුන් වහන්සේ වැඩ සිටි කාලෙත් මේ මහමග යනකොට යම් යම් තැන්වල උස් තැන්වල කසල ගොඩ ගහලා යනවලු. එතන මඩ බලක් බවට පිට මත්ති සුවඳ මලක් හට ගන්නවායි කියලා පෙන්වන්නේ. අර සංඛාර දානස්මින් කියන්නේ කසල දාන තැන. ඒ සංඛාර කිව්වේ කසල වලට. ඔබේ නිවසෙන් එළියට හෝ මුළුතැන් ගෙයින් එළියට හෝ නගර සීමාවේ නගරේ වාහන වලට ගෙනියන්න හෝ බැහැර කරන කසල සංඛාර. හැබැයි ඒ සංඛාරවල සයන්න බිඳුව අල්ප ප්‍රාණ කායයන්ෙන් සංඛාරය වුණාම මා ප්‍රාණ කායකුත් කායන්නකුත් නැහැ. ඒ කසල බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ලෝකේ පහළ වුණ දවසේ ඉඳලාම දි รา යන එක සිද්ධ වෙනවා. ඒක 아무තුවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ලෝකේ ඔක්කොටම පේනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ කිංචි සංඛාරය කිසියම් සංඛාරයක් කියන එක මේක වෙන්නත් බෑ. තවත් සංඛාර පද ත්‍රිපිටකේ ඕන තරම් තිබෙනවා. නමුත් මම මේ එකක් දෙකකින් විතරයි ගන්න උත්සාහ කරන්නේ. ඔබ අසා නැද්ද මේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් ගැනීමේදී ඉමස්මින් ඒව බ්‍යාමමත්තේ කලෙබරේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදන්ති කියලා පදයක් තිබෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ අනිකුත් දේවල් දකින්න අපි ළඟත් ලෝකයක් තියෙනවා කියලා පෙන්නනවා. අපි තුලින් Taman තුලින් දකින්න කියන වචනයක් ඒකේ කියනවා. බ්‍යාමමත්තේ කලෙබරේ බඹයක් පමණ ශරීරය කියලා සිංහලට පරිවර්තනය කරලා තිබෙනවා. එහෙම හෝ කොහොමත් කමක් නැහැ. නමුත් ත්‍රිපිටකය තුල අපට තේරෙනවා ලෝක කියන්නේ ආර්ය විනෙහි ලෝක කියලා කියන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණු පහළ වීමේදී එතන සිදුවෙන සිද්ධියට. එහෙනම් අපි තවත් අපි ළඟ තියෙන සංකාර ටිකක් හොයාගන්න බලමු. ඔබ ගැන පරීක්ෂණයකට ලක් කළොත් එහෙම ඔබට තිබෙනව නේද පුද්ගලයෙක් වශයෙන් සිටියාට තුන්දොරක්. කය වචන සිත. මේ කය වචන සිත ක්‍රියාත්මක කරන ආකාරය කොහොමද පෙන්වන්නේ? තථාගත බුදු පියාණන් වහන්සේ. කය ක්‍රියාත්මක වීම කාය සංකාර. ආස්වාස වාතයේ ඇතුල් වෙන පිට වෙන තාක්කල් කය රාශි වෙනවා නැතුවම දර කඩක් වගේ බිම වැටෙනවා නැත්නම් පුද්ගලයෙක් නැති බවට පත් වෙනවා. ඔබට කතා කරන්න ඕන වුණාම ඒ කතා කරන්න ඕන දේවල් වලට කටසකස් වෙනවා. ඒක වචන පිට නුනත් මම මෙහෙම කියනවා හිතනවා කියලා නැත්නම් ඉරියව්ව සකස් වෙනවා. මේකට කියනවා වචී සංකාර කියලා. ඒ වගේම යම් දෙයක් හිතන්න ගත්තාම හිතේ සංඥා වේදනා පහළ වෙනවා. සංඥා කියන්නේ හඳුනනවා, වේදනා කියන්නේ විඳිනවා කියන එක. ඒවට කියනවා මනෝ සංකාර කියලා. අපි මුල් කොටගත්ත අපේ කය වචන සිත මුල් කොටගත්තා වූ තුන්දරේ ක්‍රියාකාරීත්වය සඳහා කාය වචී මනෝ සංකාර තුනක් ක්‍රියාත්මක වෙනවා.
මේ කිංචි සංකාරාද මේ සබ්බේ සංකාරාද කියලා බලන්න වෙනවා. ඊට මත්තෙන් මම එතෙන්ට වචනයක් එකතු කරනවා. තථාගතයන් වහන්සේ වදාරනවා jigacchā paramā rogā සංඛාරා පරමා දුක්ඛ. ලොකම දුක මේ සංඛාරයයි. එහෙම නැත්නම් යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චයා යම් කිසි ආරි සත්‍ය සඳහන් දුක්ඛයක් කෙනෙකුට හට ගන්නවාද ඒ සියල්ල සංඛාර ප්‍රත්‍ය වීමෙන්. සංඛාරංච නිරෝධේන මේ කියන සංඛාරයන් නිරෝධ කරන්න පුළුවන් නම් දුකක් හටගන්නෙත් නැහැ. එහෙනම් බාහිර සංඛාර වෙන්න බෑනේ මේ නිරෝධ කරන්න ඕන නැත්තේ. දැන් මේ සමාජයේ ඇතැම් විට මෑතක් වනතුරු මේ සබ්බේ සංඛාරා කියන්නේ කාය වචී මනෝ සංඛාර තුන කියලා ප්‍රකාශ වෙනවා ඇතැම් විට අපට ඇහෙනවා. එය හරිද එය නිවැරදි කළ යුතුද කියන එක ඊළඟ ගැටලුවයි. මේක නිවැරදි කරන්න තියෙන හොඳම තැන තමයි තථාගත බුදු පියාණන් වහන්සේගේ බුද්ධත්වය සහ බුද්ධත්වයෙන් පසු ගත වුණ ජීවිතය තුළ ක්‍රියාකාරීත්වය විමර්ශනය කිරීම. ඒ අපිට තේරුම් ගන්න විමර්ශනය කරන්නේ. කවුද මේ රටේ උදාන වාක්‍ය අහපු නැති කෙනෙක් ඉන්නේ? බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ උදන් අනනවා. අනේක ಜಾති සංසාරං ගාතාවෙන්. ඒක ඔබ අසා තියෙනවා විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා කියලා. මොකද මේ පෙන්වන්නේ උන්වහන්සේගේ සිත මේ බුද්ධත්වයට සමග සංඛාරගත වීමෙන් නිදහස් වුණා කියන එකයි අර පෙන්වන්නේ. එනම් උන්වහන්සේ සංඛාරයන් නිරෝධ කරලා තියෙන අවුරුදු 35 දී. නමුත් උන්වහන්සේට 35 80 දක්වා ධර්ම දේශනා කරන්නට, කල්පනා කරන්නට, එහෙම නැත්නම් ගමන් බිමන් යන්නට, නැත්නම් ශරීරය පවත්වන්නට කාය වචී මනෝ සංකාර තුන පවත්වන්න සිද්ධ වුණා. කාය වචී මනෝ සංකාර තුන නම් පරම දුක බවට පත් වෙන්නේ නම් බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 80 දක්වත් නිවීමක් ලැබලා නැහැ, දුක් විඳින්න ඕනේ කියලා හිතන්න වෙන්නේ. ඒක වෙන්නත් බෑ. මන්දයත් චුලසච්චකට බුදුරජාණන් වහන්සේ වදාරනවා පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියලා. ඒකෙන් පෙන්වන්නේ මේ භාග්‍යතුන් වහන්සේ නිවිලා සැනසීලා ඉඳගෙන අනිත් අයට නිවීම සැනසීම පිණිස ධර්ම දේශනා කරනවායි කියන එක. ඒකෙන් පැහැදිලි කරලා ලබන්නේ. එතකොට එහෙමනම් තේරුම් ගන්න ඕන උන්වහන්සේගේ නිර්වාණය නැත්නම් පරිනිබ්බුත ස්වභාවයේ පත් වෙලා තිබෙන්නේ කවද්ද? අවුරුදු 35 දී කියන එක. අවුරුදු 35 දී තමයි උන්වහන්සේ නිවීමට පත් වෙලා තිබෙන්නේ. එහෙනම් නිවුණා නම් එතනින් එහාට සංඛාර දුක්ඛේ නෑනේ. එහෙනම් කාය වචී මනෝ සංඛාර බුදුරජාණන් වහන්සේටත් තියෙන්න ඕන 35 සිට 80 දක්වා ඒවා සංඛාර වෙන්න බෑ. මොකද සංඛාරා පරමා දුක නෙවෙයි. එතන ඒවා සංඛාර පරම දුක නෙවෙයි. නිසා එහෙම පාසල් අධ්‍යාපනය තුළ තව දහම් පාසල් අධ්‍යාපනය තුළ තවත් පොතක් හදාරීම තුළ කෙනෙක් හිතන් ඉන්නවා නම් මේ සබ්බේ සංඛාරා කියන්නේ කාය වචී මනෝ සංඛාර කියලා, එහෙනම් අපට ඒක ගලපන්න බැරුව වෙනවා බුද්ධ චරිතයට. ඒකට බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 සිට 80 දක්වා කාය වචී මනෝ සංඛාර පැවැත්වූ බැවින් උන්වහන්සේ දුකද හිටියා කියන්න වෙනවා. ඒ නිසා ඒ පදිනුත් එහාට අපි යනවා. දැන් මේ කිංචි සංකාරං නිච්චතෝපගච්ඡය කියලානේ තියෙන්නේ. කිසියම් සංකාරයක්. එහෙනම් ඒ කිසියම් සංකාරය හරියට තේරුම් ගන්නේ නැතිව නිත්‍ය අනිත්‍ය හොයන්න බෑ. නමුත් අපට මෙතන වැරදීමක් වෙලා තියෙනවා. අපි මේ සමාජයේ සිදුවෙන බාහිර ලෝකයේ වෙනස් වීම අනියත බව. නියත නැහැ. ඔය ඔබේ කෙස් දුවෙන එක, දත් ඇටෙන එක, ගස්වැල් දිරා යන එක, ඇඳුම් පරණ වෙන එක අනියත බව. සිංහලෙන් අනියත බව කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සංඛාරයන්ගේ අනිත්‍ය නෙවෙයි. ඒක පාලියෙන් හොයාගන්න ඕන සංඛාර තුල. ඒක සංඛාර තුල ඇරුණාම බාහිර වස්තු වල තියෙන දෙයක් වෙන්න බෑ. මේ ත්‍රිපිටක සූත්‍ර පාඨ හදාරමින් අපහා ගමනේ අපි තේරුම් ගත්ත දේවල් තමයි මේ ඔබත් එක්ක අද සාකච්ඡා කරන්නේ. මේ වන විට මේවා 100,000 වතාවක් අපි ප්‍රකාශ කරලා ඇති. නමුත් සවන් දෙන අලුත් අයට නැත්තම් සවන් දෙන යම් පිරිසකට මේ තථාගතයන් වහන්සේ වදාළ මේ වචනේ අර්ථ අපිට තේරෙන ආකාරයෙන් අපි නිර්වචනය කරලා දෙන්න වෙනවා. එහෙනම් මම මේක හොයන්නේ යනකොට මට හමු වෙනවා ත්‍රිපිටකය තුල ඊටා වැදගත් අවස්ථා දෙකක්. මේ වැදගත් අවස්ථා දෙක හමු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් තුළින් සහ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රකාශයක් තුළින්. මම සාමාන්‍යයෙන් මේකට කියන්නේ බුදු තාත්තයි පුතයි කියලා.
බුද්ධ පුත්‍රයන් වහන්සේනේ. මේ ශ්‍රේෂ්ඨ වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් සමග එකඟුණ තැනක් ත්‍රිපිටකයේ මුණ ගැහෙනවා. ඊට වඩා නිවැරදි දෙයක් මේ ලෝකේ දේශනා කරන්නයි ඇති වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. තථාගත බුදු පියාණන් වහන්සේ පරිවිමර්ශන සූත්‍රය දේශනා කරමින් මේ පරිවිමර්ශන සූත්‍රයේ උන්වහන්සේ හෙළි කරලා තිබෙනවා සංඛාර තුනක් ගැන. අවිජ්ජා ගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ, පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් ඕන කෙනෙක්. අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති, පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති, අනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. පුඤ්ඤෝපගං හෝති විඥානං, අපුඤ්ඤ උපගං හෝති විඥානං, ආනිජ්ජ උපගං හෝති විඥානං කියලා. අවිද්‍යාව නම් වූ නොදන්නාකම් තුල කිසියම් පුද්ගලයෙක් පුණ්‍යාභි සංකාරයක් රැස් කරයිද, අපුණ්‍යාභි සංකාරයක් රැස් කරයිද, ආනිජ්ජාභි සංකාරයක් රැස් කරයිද. සිත නැත්තම් විඥාණයට උපගත වෙනව නැත්තම් ඒකේ පැත්ත ගන්නවා කියලා පෙන්නලා තිබෙනවා. අන්න එතන තිබෙනවා සංඛාර ಜಾති තුනක්. ඒක තියෙනවා අபிසංකාර කියලා වචනයකුත්. මේ අபிසංකාර පදය ත්‍රිපිටකයේ පුරා වරහන් ඇතුළේ විග්‍රහ වෙන්නේ අනාගත ඵල උපදින්න හේතු වෙන්නා වූ රැස් කරන හේතු කියලා. එතකොට අනාගත ඵලයක් උපදින්න හේතු කරන් එකතු වෙන්නා වූ එකතු කරන්නා වූ හේතු අපුඤ්ඤාවි සංකාර, පුඤ්ඤාවි සංකාර සහ ආනිජ්ජාවි සංකාර. මේවා බාහිර ලෝකේ නැහැ. මේවා තිබෙන්නේ මිනිස්සුන්ගේ සිත් තුළ. මට සිංහලෙන් කියන්නේ පව් රැස් කරනවා. අනාගත දුක් විපාක දෙන්න හේතු වෙන්නා වූ පව් රැස් කරනවට කියනවා අපුඤ්ඤාභි සංකාර. අනාගත ආයවර්ණ සැපවල කාම ලෝකයේ තුල විපාක දෙන්න එකතු කරන්නා වූ හේතු වලට කියනවා පුඤ්ඤාභි සංකාර. මරණින් මතු අනාගත රූපී අරූපී බඹතල වල ඉපදී ලෞකික සැප ධානසුව විදින්ට එකතු කරගන්නා වූ හේතු වලට කියනවා ආනිජ්ජාභි සංකාර. අන්න ත්‍රිපිටකය තුල අපට හමු වෙන්නා වූ නිර්වුල් අபிසංකාර තුන නැත්නම් සබ්බේ සංකාරා. අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර. තථාගතයන් වහන්සේ වදාහරන මේ දේ තථාගත බුදු පියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන්. තථාගතයන් වහන්සේ වැඩ සිටි යුගයේදී ධර්මයේ අතුරුදහන් වෙන්න පෙර මේවා එක්රැස් කරලා තියන්න ඕනේයි කියලා. එකේ කාරණා එකේ කොටටත්, දෙකේ කාරණා දෙකේ කොටටත්, තුනේ කාරණා තුනේ කොටටත් එකතු කරමින් දේශනා කරපු සූත්‍රයක් දීඝනිකායේ 3 වෙනි කොටසේ පවතිනවා සංගීති සූත්‍රය කියලා. මෙන්න මේ සංගීති සූත්‍රය හදාරාගෙන යනකොට 3 වෙනි ගොඩේ සරියුත් මහරහතන් වහන්සේත් වදාරලා තිබෙනවා තයෝ සංකාරා, සංකාර ಜಾති තුනයි තිබෙන්නේ. ඒ කසල නෙවෙයි, ඒ ගස් කොළන් නෙවෙයි, ඒ කාය වචී මනෝ සංකාරත් නෙවෙයි, ඒ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර. මෙන්න මේ
බුදු පියාණන් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ මේ එකඟ වීම ශ්‍රේෂ්ඨයි. අපි ඒ ගැන අවධානය යොමු කරන්න. මේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති අනිත් කවුරු මොනවා කිව්වත් මේක පිළිබඳ අවධානය යොමු කරන්න. ඊළඟට බලන්න මේ අபிසංකාරයෙන් මොකද වෙන්නේ කියලා. අபிසංකාරය ගැන සඳහන් කරනවා අනාගත ඵලයක් උපදවන හේතු රැස් කරනවා. එහෙනම් මේක සිතේ රැස් වෙන්නේ. මොනවද අනාගත ඵල? ඔබ දන්නා පමණින් කෙනෙකුගේ ජීවිතාවසානයේ පරලෝ යනවා කියලානේ කතා කරන්නේ. පරලෝ යන්නේ නැහැ කවුරුත් දෙපයින්. පරලෝ යන්නේ නැහැ කවුරුත් කය අරගෙන. අපි පරලෝ ගියා මිය ගියා කියලා කතා කරනවා. නමුත් පරලෝ යන අය උපදින තැන් පිළිබඳව තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරනවා සෝ කායස්ස වේදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති කියලා. පුණ්‍ය කිරවත් වැනි සූත්‍රවල. සෝ කායස්ස වේදෝ පරම්මරණා සුග්ගතින් උප්පජ්ජති. සෝ කායස්ස වේදෝ පරම්මරණා දිව්‍ය සහව්‍යතං උප්පජ්ජති. සෝ කායස්ස වේදෝ පරම්මරණා බ්‍රහ්ම සහව්‍යතං උප්පජ්ජති. යම් කිසි පුද්ගලයෙක් කය මිදිස් දුන මරණින් පසුව අපාගත වී උපදිනවා, මිනිසුන් අතර උපදිනවා, දෙවියන් අතර උපදිනවා, බ්‍රහ්මයන් අතර උපදිනවා කියලා මේකෙන් කියන්නේ. එක්කෙනෙක් නෙමෙයි යම් යම් අය. දැන් මේ මරණින් මතු අපාගත වීමට, මිනිසුන් අතර ඉපදීමට, දෙවියන් අතර ඉපදීමට සහ බ්‍රහ්මයන් අතර ඉපදීමට මොනවද උදව් වුනේ? අපි දන්නවා පව් කළොත් අපාය යනවා කියන එක. එහෙනම් පවෙන් පරලෝ යනවා. පුණ්‍යාභිසංකාරයේ හේතුවෙන් පරලෝ ගියාපුවම තමයි අපාය හමු වෙන්නේ. ඒ වගේම පිනේ අල්ප පිනක් පවතිනවා. ඒකට කියනවා දානමය සීලමය පුණ්‍යකරේවත්තුන් පරිත්තං කතං හොති කියලා. ටිකක් අඩුවෙන් කරනවායි කියලා. අඩු දානයේ සහ අඩු සීලයේ, මධ්‍යම දානයේ සහ මධ්‍යම සීලයේ කියන දෙක මිනිසුන් අතර නැවත ඉපදීමේදී දුර්භාග්‍ය සම්පන්න බවට සහ සෞභාග්‍ය සම්පන්න බවට පාදක වෙනවායි කියලා සඳහන් කරලා තිබෙනවා. වැඩි දානයේ සහ වැඩි සීලයේ, එහෙම නැත්නම් අර පුණ්‍යාභිසංකාර ඉහළ මට්ටම සදිව්‍ය ලෝකේ දෙවියන් අතර එක්තැනක උපදින්න හේතු වෙනවායි කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආනෙජ්ජාභිසංකාර නම් වූ ධාන කුසල් රූපාවචර සහ රූපාවචරයෙන් රැස් කරාම ඒ ධානයෙන් පරලෝ යන්නා වූ රූපාවචර ධානයේ රූපාවචර බඹලෝ 16න් එකකටත්, අරූපී ධානයෙන් පරලෝ යන්නා වූ අය අරූපාවචර බඹලෝ 4න් එකකටත් පුනර්භවය ලබනවායි කියලා තිබෙනවා. දැන් මොනවෙන්ද පුනර්භවය ලැබුවේ? අපුණ්‍යාභිසංකාරයෙන්, පුණ්‍යාභිසංකාරයෙන්, සානිජ්ජාභිසංකාරයෙන්. ඒ සංකාර රැස් කළ නිසා නේද? දැන් සංඛාරා පරමා දුකා කියන පදේ විස්තර කරලොත් අපාය විතරද බුදුදහමේ සඳහන් ආරි සත්‍ය දුක පවතින්නේ? ආරි සත්‍ය දුක මම කියන්නේ නෑ. පුණ්‍යාභිසංකාරේ, ආනිජ්ජාභිසංකාරේ කොතනකවත් දුකින් මිදලා නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සංඛාරංච නිරෝධේන. මෙන්න මේ සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් දුකක් හටගන්නේ නෑ. එනම් සංඛාර නිරෝධ කිරීම මුල් කොටගත්තා වූ දේශනාවක් වෙන බුදු සමයේ ගැඹුරට අපි යොමු නොවි අපි සංඛාර රැස් කරන බුදුදහමත් තෝරාගෙන ඉන්නවා. ඒ කියන්නේ අපට කියන්නේ ඒ අයට ඊට පස්සේ කියන්න වෙන්නේ පෘථග්ජන පුද්ගලයෝ කියලානේ. මේ සංඛාර පිළිබඳ අවබෝධයේ ගැඹුරට යන්නේ නැතිව, මොකද බුදුරජාණන් වහන්සේ වදාළ දෙන්නේ සංඛාරයන් සම්බන්ධයෙන් අනිත්‍යනේ. ඒ සංඛාර හරියට තේරුම් ගන්න නැතුව කොහොමද අනිත්‍ය නිත්‍ය තේරුම් ගන්නෙ? ඔබ එතකොට මේ සංඛාර තේරුම් නොගෙන නම් ඔබේ S2 පාවිච්චි කරලා කැඩෙන බිඳෙන දේවල්, මල් පර වෙන හැටි, දත් වැටෙන හැටි, කෙත් සුදු වෙන හැටි අනිත්‍ය කියලා ඉගෙන ගත්තා නම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ එකක් නෙවෙයි නේද? මොකද උන්වහන්සේ වදාරන්නේ කිංචි සංඛාරං. ඒ කිංචි සංඛාරං වලට අපුණ්‍යාභිසා, පුණ්‍යාභිසා, ආනිජ්ජාභිසංකාර කියන තුන තමයි ඇතුළත් වෙන්නේ. එහෙනම් ලෝකේ කොතන කොහේ හිටියත් තේරුම් ගන්න ඕන බාහිර වස්තුන්ගේ කැඩී බිඳී යාම බුදුරජාණන් වහන්සේ වදාළ නුවණින් දකින අනිත්‍ය නෙමෙයි, ඒක අනියත බව. ඒක දැනගන්න බුදුවරයෙක් පහළ වෙන්න ඕන නෑ. ඒක දැනගන්න බෞද්ධයෙක් වෙන්න ඕන නෑ. ඔබේ ඇසුරේ ඉන්නවා නම් වෙනත් ආගමිකයෙක් පෞද්ගලිකව කතා කරලා අහලා බලන්න. දත් වැටෙනවා නේද? කෙස් සුදු වෙනවා නේද? හදාගත්ත ගෙවල් දොරවල් පරණ වෙනවා නේද? ඇඳුම් දිරා යනවා නේද? ඒක දන්නවද කියලා? ඒක දන්නේ නැති කෙනෙක් ඉන්නවද? නමුත් බුදුවර ලෝකෙට පහළ වෙලා දේශනා කරනු ලබන්නේ මින් පෙර තිබුණු දෙයක් නෙමෙයි.
මිනිස්සුયો දන්න දෙයක් නෙවෙයි. මිනිස්සුන්ට දැනගෙන තිබුණා නම් බුදුරු පහළ වෙන්න ඉස්සෙල්ලා මේ දේ එහෙනම් ඕන් දුකින් මිදෙන පාර හොයාගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙනතුරු සෝවාන් ආදී මාර්ගඵල පිළිවිල නිවන් පසක් කරගත් කිසිවෙක් මේ අවුරුදු 5000ක නැත්නම් මේ අවුරුදු 1700ක 800ක කාලේ හිටියේ නැහැ. තව අවුරුදු ලක්ෂ 50කට 60කට ඉස්සර හිටියා වෙන්න පුළුවන්. නම මේ බුද්ධෝත්පාදයේ හිටියේ නැහැ. එහෙනම් මොකද හේතුව? ඒ තථාගතවරු හෙළි කරන්නා වූ රහස සමාජයට හෙළිපෙහෙළි වෙනතුරු ඒක දැක ගන්න කෙනෙකුට ලැබෙන්නේ නැහැ. මෙන්න මේ தත්වයන් තේරුම් ගැනීමේදී තවදුරටත් අපිට මේ දේශනාව විස්තර කරමින් ඉදිරියට යන්න වෙනවා. මේ සංකාර මම කිව්වා එක පින්. ඔබේ භාෂාවෙන් කියනවා එකක් පව්, එකක් පින්, එකක් ධාන කුසල්. රැස් කළොත් අනාගත විපාක. එහෙනම් අපිට මිනිසෙක් වශයෙන් ජීවත් වෙලා මේ රැස් කිරීම කරන්න පුළුවන්. ඒක තුළින් අපට අනාගත භවයක් නැත්තම් සසරක් හදන්න පුළුවන්. අපාය හදන්න පුළුවන්, දිව්‍ය ලෝකේ හදන්න පුළුවන්, මිනිස් ලෝක හදන්න පුළුවන්, බඹලෝක හදන්න පුළුවන්, සසර ඇවිදින්න පුළුවන්. ඊළඟට අපි බලන්න වෙනවා මේ සංඛාර අපේ සිතේ කොතනද තියෙන්නේ කියන එක පිළිබඳව. නැතුව මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම එතකොට මේ අනිත්‍ය නිට්ටය පදේ අර්ථය අපට හොයාගන්න පුළුවන් වෙනවා. හොඳයි මම මේ වගේ වචනිකුත් මෙතෙන් එකතු කළොත් එහෙම. දැන් වච්චගොත්ත නැමැති බමුණා බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡාවක් කරමින් වෙනත් ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් හා සම කරනවා. මේ නුවරට වෙනස් ශාස්ත්‍රවරු වෙනවා, කරුණු පැහැදිලි කරනවා. ඔවුන්ගේ ගෝලියෝ මිය ගියාම උපන් තැන් කියලා යනවා. ඔබ වහන්සේත් ලෝකෙ පිළිගත්ත රට පිළිගත්ත ප්‍රමුඛ නායකයෙක්, ආගමික නායකයෙක්. ඔබ වහන්සේගේ ඉගැන්වීම ඊට වෙනස්. ඒ අය නම් හැමෝම උපන් තැන් කියනවා. ඔබ වහන්සේ හැමෝම උපන් තැන් කියන්නේ නැහැ. සමහර අය කෙලෙස් නැති කරගත්තා, ආශෝෂය කරගත්තා කියලා කියනවා කියලා මට මේක ගැටලුවක් කියන ප්‍රශ්නය මේ වච්චගත සූත්‍රය තුළ බුදුන් වහන්සේට ඉදිරිපත් කරලා තිබෙනවා. කෙටියෙන් මම මේකට කතාව ගත්තේ. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ වචනයක් මෙතෙන්ද දීලා තිබෙනවා හොඳට මතක තියාගන්න ඕන බෞද්ධ ජනතාව. උත්පත්ති පනවලා තියෙන්නේ කොහොමද උන්වහන්සේ? ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. වචගත පිරිවැදිය මම සත්වයින්ට උත්පත්ති පනවනු ලබන්නේ උපාදාන සහිත විටයි. උපාදාන රහිත නම් උත්පත්ති පනවන්නේ නැහැ. අන්න එහෙනම් පව උපාදානයේ වීමේ ප්‍රතිඵලයයි අපාගත වීමේ උත්පත්තිය. පින උපාදානයේ වීමේ ප්‍රතිඵලයයි කාමසුගතියේ උත්පත්තිය. ධාන උපාදානයේ වීමේ ප්‍රතිඵලයයි බඹලෝ උත්පත්තිය. මේ උපාදානයන්ගෙන් මිදුන බැවින් සරියුත් මොගලන් මහරහතන් වහන්සේලාට උත්පත්තියක් නැහැ. නෝ අනුපාදානස්ස. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. දැන් සංසාර ගමන යමුට කෙලවර කරන්න ඕනේ නම් එහෙනම් උපාදානයන්ගෙන් මිදෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වෙනවා නේද? උපාදාන කරගත්තම කාම රූප අරූප භවත්‍රේ ප්‍රතිසන්දි ලබන්න තමයි පුළුවන් වෙන්නේ. තවත් මේ සංඛාරයේ පුණ්‍යාභි අපින්නාභි කියලා කිව්වට මේක කොතනද තියෙන්නේ කියලා තව පැහැදිලි කරගන්න බැරි වුණා අපට. අපි ඒකට ඒ පිළිබඳව අපේ ජීවිතය පිළිබඳව විවරණයක යෙදෙන්න වෙනවා. ඒ විවරණය වෛද්‍ය විද්‍යාවේ විවරණය හෝ ජීව විද්‍යාවේ නැත්නම් සෞඛ්‍ය විද්‍යාවේ විවරණය නෙවෙයි. සිත කය පිළිබඳ විවරණය. මා මේ ලෝකේ පවතින බොහෝ ආගමික ග්‍රන්ථ පරිශීලනය කරලා තිබෙනවා. බුදු සමයේ හැරුණ විට පුද්ගලයා සිත සහ කය දෙකකට බෙදා විවරණය කරන දහමක් මට අනිකුත් ආගමික ග්‍රන්ථවල හමු වෙලා නැහැ. ඔවුන් මව්කුසින් බිහි වූ තැන් පටන් මැරෙනතුරු ඉන්න පුද්ගලයෙක් වශයෙන් ආත්මයක් තියෙන කෙනෙක් වශයෙන් තමයි ජීවිතය විවරණය කරන්නේ. තථාගත බුදු පියාණන් වහන්සේ ඊට වඩා වෙනස් විවරණයක් කරනවා. ඒ සත්වයා යනු සිත සහ කය දෙකක එකතුවයි. යම් මොහොතක මේ සිත කයෙන් ඉවත් වේද එවිට ඒක දරකඩක් බවට පත් වෙලා කැපුවට දැනෙන්නේ නැති, රිදෙන්නේ නැති, ආදානය හෝ බොමදානය ඕන දෙයක් කරගන්න පුළුවන් තැනට පත් වෙනවා. එහෙමනම් කයේ වැඩ කටයුතු සියල්ල බාරව හිටි ප්‍රධානියා සිතයි. ඒක පිළිගන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාරන නිසා හෝ මා කියන නිසා නෙවෙයි. ඔබ මිය ගිය අය දැකලා තිබෙනවා නම් ඔබේ මේ අතපය හෙලවෙන කතා කරන හැටි පේනවා නම් මේ පණ තියනවා කියලා කතා කරන එකේ තේරුම සිත තියනවා කියන එක.
සිත ඉවත් වීම මරණයයි. සිතත් ඉවත් වීම මරණය වුණාට මව්කුසින් බිහි වූ තැන් පටන් මැරෙන තුරුම සිත තියෙනවා කියලා හිතාගත්තොත් ඒකත් වැරදි. ඒක තථාගත බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහට පැහැදිලි කර වදාරනවා ඔය අංගුත්තර නිකායේ ඒක නිපාතයේදීම. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං ලහු පරිවත්තං යතිදං චිත්තං යාවංචිදං උපමාපි නසක්කෝති. සිංහලෙන් කොහොමද ඒ කියන්නේ? මහණෙනි මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ හටගත් ගමන් වහා වෙනස් වී යන දෙයක්. ලහු වේගයෙන් පරිවත්තං වෙනස් වෙන දෙයක්, හටගත් වේගයෙන්ම ඉතා ඉක්මනින් වෙනස් වෙන දෙයක් සිත තරම්. ඒකට උපමාවක්වත් කරන්න බෑ කියලා පෙන්නනවා. එනම් මව්කුසින් බිහි වූ තැන් පටන් මැරෙනතුරු සිතක් තියෙනවා නෙමෙයි, සිත නිරන්තරයෙන් වෙනස් වෙනවා. පඨම සාදුසී අත්සසවන්ත සූත්‍රවල පෙන්නනවා දැන් උපන් සිත මොහොතකින් නෑ එකක් නැතන විට අනිකක්ම හටගනී කියලා. එහෙනම් අපි සිත පිළිබඳව විවරණයක් කරගන්න වෙනවා. මොකද මේ සිත තුළ තමයි මේ සංඛාර තියෙන්නේ. ඒ සිත තුළ සංඛාර අපේ දර්ශනය නිත්‍යදා නිත්‍යද කියලා තේරුම් ගන්න වෙනවානේ. ඒකටයි මේ පාර මම මේ විවෘත කරගෙන යන්නේ. එහෙමනම් ඊට පස්සේ තව ටිකක් තේරුම් ගන්න වෙනවා. සිත පිහිටන ආකාරය පිළිබඳව ඔබට තේරෙන්නේ නැත්නම් ඒක බුදුන් වහන්සේ වදාළ සූත්‍රයක් ආසෙන් හොයාගන්න. මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරුකොට ඇත්තා වූ, එකිනෙකට වෙනස් අරමුණු ගොදුරකට ඇත්තා වූ, එකිනෙකට වෙනස් අරමුණු රසයෙන් නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් තියෙනවා. බලන්න අතගාලා බලලා සවන් දෙන නර්මනාය ඇස, කන, නාසය, දිව, කය කියලා දොරවල් පහක් ඔබට තියෙනව නේද? තව ඒක ආශ්‍රයෙන් සිතකුත් තියෙනවා. පස් දොරින් අරමුණු ගන්න බාහිරේ රූප, ශබ්ද, ගන්ධ, රස ඕන, කල්පනාවට අරමුණු ගන්න බාහිර අරමුණක් ඕනේ නැහැ, ඉබේ පහළ වෙනවා. තථාගතයන් වහන්සේ වදාරනවා මෙන්න මේ දොරවල් පහට හිත පිහිටනවලු. සිත අරමුණු රසයේ විඳිනවලු. එතන හොඳ ආලෝකයක් තිබෙනවා. ඇස හෝ ඔබ නෙමෙයි අරමුණු රසයේ විඳින්නේ. එකිනෙකට වෙනස් අරමුණු රසයේ නොගන්නා වූ ඉන්ද්‍රයන් කියලානේ පෙන්වන්නේ. එහෙනම් ඇස අරමුණු ගන්නෙ නැහැ. දැන් මිය ගිය පුද්ගලයාට අපි කියන ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා. නමුත් අරමුණු ගන්න නැති නිසානේ දැනෙන්නේ නැත්තේ. එහෙනම් ඒවා සක්‍රිය උනේ සිත ඇති විටයි. එහෙනම් ඇසේ සිත, කනේ සිත, නාසයේ සිත, දිවේ සිත, කයේ සිත, සිතේ සිත කියලා අපිට සිත් හයක් තියෙනවා. ඒ මොහොතට. ඇසෙන් උපදින සිත, කනෙන් උපදින සිත, නාසයෙන් උපදින සිත, දිවෙන් උපදින සිත සහ කයෙන් උපදින සිත සහ සිතින්ම උපදින සිත. සිංහලෙන් එහෙම කියවහම ඒක තේරෙනවා මදිනම් සුද්ධ මදිනම් නැත්නම් ලස්සන මදිනම් අපි ඒකට පාලි පද එකතු කරගමු. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. දැන් මේක ඇත්තනම් පිළිගන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාළ නිසා හෝ පොතේ තියෙන නිසා හෝ මා කියන නිසා නෙවෙයි. ඔබ ළඟ මේක වෙනවද? අන්නේ සිතක් විග්‍රහ කරන හැටි බුදුදහමේ අභිධර්මයේ තුල කොහොමද කියලා හොයලා බලන්න. මේ ඇහෙන් උපදින සිත, කනෙන් උපදින සිත මේවා විග්‍රහ කරන හැටි හොයලා බලන්න. එතකොට මෙන්න මෙහෙම විග්‍රහයක් හම්බ වෙනවා. ඇස රූප සඳහා වෙන් වෙලා තිබෙනවා. කන ශබ්ද රූප සඳහා වෙන් වෙලා තිබෙනවා. නාසය ගන්ධ රූප සඳහා වෙන් වෙලා තිබෙනවා. එතකොට රූප කියලා ශරීරය ගන්නවා වගේම රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා අපට අරමුණුත් තියෙනවා හයක්. ඒවත් රූප. හොඳයි, මේ රූප ඔබට ලැබෙන විට ඔබ මොකද කරන්නේ? ඔබට ඉදිරියෙන් යම්කිසි ප්‍රියමනාප රූපයක් ලැබෙනවා නම්, ඔබට ඉදිරියෙන් ඔබේ සවනට මිහිරි ගීතයක් ලැබෙනවා නම්, අමිහිරි ශබ්දයක් ඇහෙනවා නම්, ඔබේ නාසයට සුචි හෝ අසුචි ගන්ධයක් දැනෙනවා නම්, සුචි කියන්නේ පිරිසුදු, අසුචි කියන්නේ අපිරිසුදු. ඒ කියන්නේ ගඳයි සුවඳයි කියන එකට. මේ දැනෙන දේ මොකද කරන්නේ? ඔබ විඳිනවා. මේ අරමුණක් විඳීමේදී ඔබ ශරීරයේද විඳින්නේ, රූප අරමුණද විඳින්නේ? ඇසට රූපයක් බලද්දී ඔබ විඳින්නේ ශරීරයේද ඒ අරමුණද කියලා කල්පනා කරන්න. කනින් ශබ්දයක් අහද්දී ඔබ වේදනාවට පාත්‍ර කරන්නේ ඒ ශබ්දයේද ශරීරයේද කියලා කල්පනා කරන්න. නාසයට ගන්ධය දැනීමේදී ඔබ ගන්ධයේද විඳින්නේ එහෙම නැත්නම් ශරීරයේද විඳින්නේ කියලා කල්පනා කරන්න.
දිවෙන් රසක් දැනීමේදී ඔබ ශරීරයේ විඳිනවාද රස අරමුණ විඳිනවාද කියලා කල්පනා කරන්න. කයේ පහසේදී ඔබ ඒ පහස විඳිනවාද කය විඳිනවාද කියලා කල්පනා කරන්න. බයක් ශෝකයක් වේදනාවක් පිනක් පවක් චේතනාවක් ආපුවාම ඔබ ශරීරයේ විඳිනවාද ඔය බය වෙනවා සතුට වෙනවා දුක් වෙනවා කියන්නේ ඒ හැඟීම විඳිනවාද කියලා කල්පනා කරන්න. එhmenan අපට තේරෙනවා පස් දොරෙන් හම්බ වෙන අරමුණු වලදී අපට රූප වේදනා, ශබ්ද වේදනා, ගන්ධ වේදනා, රස වේදනා, පොට්ටබ්බ වේදනා, ධම්ම වේදනා කියලා වේදනා හයක් පහළ වෙනවා. වේදනා කියන්නේ සිංහල භාෂාවෙන් රිදෙනවා කියන එක නෙවෙයි, සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳී කියන එක. බලන්නකො මේ අභිධර්මයේ කියලා මොකද්ද විග්‍රහ කරලා තියෙන්නේ කියලා. ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා කියන අය ගාව හැමෝම ගාව ඇහැ තුල කන තුල නාසය තුල දිව තුල කය තුල සිත තුල සිදුවෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ කියලා විග්‍රහ කරන්නේ. ඒක ඇත්තනම් පිළිගන්න ඕන අපි ළඟ මේ සිදුවෙන නිසා. හොඳයි වින්දොත් මොකද කරන්න ඕන? වින්දොත් හඳුනන්න ඕන. ශබ්දය හඳුනන්න ඕන, රූපය හඳුනන්න ඕන, ගන්ධය හඳුනන්නට ඕන, රසය හඳුනන්නට ඕන. මේ හඳුනයි කියන අර්ථය තමයි සංඥා කියන්නේ. කුරුල්ලෙකුගේ ශබ්දයක්, ආස්යානයක ශබ්දයක්, එහෙම නැත්නම් මලක සුවඳක්, අපිරිසුදු දෙක ගන්ධයක්. ඒ සංඥා කියන්නේ මේක හඳුනනවට. හඳුනයි නම් සංඥාවයි. දැන් බලන්න ඇස මුල් කොටගත් රූප වේදනා සංඥා, කන මුල් කොටගත් රූප වේදනා සංඥා, නාසය මුල් කොටගත් රූප වේදනා සංඥා, මේ විදිහට මේ රූප වේදනා සංඥා තුන මම හයටම පැහැදිලි කරන්නම්. එතනින් නතර කරන්න බෑ. සංඥාවට පසුව තියෙනවා සංඛාර කියලා එකක්. ඔන්න අපි අර හොයාගෙන එන කංචි සංඛාරං හොයාගෙන යන්නේ මේ කිංචි සංඛාරං. මොකද්ද මේ සංඛාර කියන්නේ? ඇසේ රූපයක් ඇසමුතල රූපයක් හමු වුණාම රූපය විඳිනකොට හඳුනනකොට ඒ රූපේ ප්‍රිය මනාප අප්‍රිය අමනාප අනෝ එතෙන්ට චේතනාවක් එකතු වෙනවා. ඇලීම වෙන්න පුළුවනි, හොඳ නම් නරක නම් ගැටීම වෙන්න පුළුවනි. අන්න ඒකට කියනවා සංඛාර කියලා. එතකොට මේ ඇසේදී රූපය වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංඛාරයෙන් බැඳී කරගත්ත දේ 10 දෙනෙක් 10 විදිහට කරගනීවි. 100 දෙනෙක් 100 විදිහට කරගනීවි. ඒ උන දේ විශේෂයෙන් දැන ගැනීමට පහළ වෙන චෛතසිකයට කියනවා විඥාන. එහෙනම් ඇසේ රූපය මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන පහක්. කනේ ශබ්දය මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන පහක්. නාසයේ ගන්ධය මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන පහක්. දිවේ රසය මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන පහක්. සිතේ පව හෝ පින හෝ ධානය මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන පහක්. මෙසේ අපට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ සිතින් වේදනා 6යි සංඥා 6යි සංකාර 6යි විඥාන 6යි පහළ වෙනවායි කියන එක සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රය තුල තථාගත බුදු පියාණන් වහන්සේ මැනවින් පහදලා තිබෙන නිසායි ධම්මස්සවන කාලෝ අයම් බදන්තා කියලා නැත්නම් මේ සද්දම්මං මුනි රාජස්ස කියලා මම මේවා පැහැදිලි කරන්නේ. මගේ ඒවා නෙවෙයි තථාගත බුදු පියාණන් වහන්සේගේ පැහැදිලි කිරීම. ඒවා ඔබේ සවනට ඇහෙන්න ඕන. ඔබේ අවධානය යොමු වෙන්න වෙනවා. මේ කනෙන් අහලා අනික් කනෙන් පිට කරන්න එපා. මේක තේරුම් ගන්න ඇයි මේ? ඇයි නিত্য අනිත්‍ය දැන ගැනීමම සෝවාන් වීම කියලා මම කියවනේ. ඉතින් එහෙනම් අපි දැන් අනිත්‍ය හොයාගෙන යන්න මේ ටික දැනගන්න වෙනවා. දැන් අපි අපේ ජීවිතේ ගොනු කළා මොහතකින් ඇති වී නැති වෙන අරමුණකට. ඒ අරමුණ තුළ සිදුවෙනා වූ ක්‍රියාදාමයට රූප වේදනා සංඥා සංකාර විඥානයයි කියනු ලැබෙහිවත් පංචස්කන්ධය. ඔබ මේ පස්දර මුල් කොටගත් හට ගන්නා වූ වේදනා 6යි සංඥා 6යි සංකාර 6යි විඥාන 6යි මුල් කොටගත්ත පංචස්කන්ධයද දන්නේ? හදිස්සියකට තෙල් මතුරා දෙන්නට අපනූලක් ගැට ගහන්න එන වෙද මහත්තයා විසින් මන්තරයක් මතරනකොට මේ ශරීර පංචස්කන්ධයට වැළඳගත්තා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි කියලා කතා කරන පංචස්කන්ධය කියන්නේ ශරීරයට කියප එකද පිළිගන්නේ? ඒක ගමේ වෙද මහත්තයා කිව්වරණ බුදුරජාණන් වහන්සේව අදහරලා නැහැ. එඳ ගමේ වෙද මහත්තයා කියන්නේ බුදුරජාණන් වහන්සේට සමාන කරන්න එහෙම එපා කවුරු. එබැවින් මේ සත්තට්ඨාන කුසල සූත්‍රයට අනුව පංචස්කන්ධය anu ද්‍රව්‍ය නෙවේ. ඒක සතර මහා භූතයන්ගෙන් හටගත්ත කය නැත්නම් ඒක කය. චාතුම් මහා භූතික කායෝ කියලා පෙන්නනවා ඒකට. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණු. හැබැයි මෙතන තියෙනවා මේ සූත්‍රය තුලත් පොඩි අඩුවක්.
මේ වේදනා සංඥා සංකාර පහළ වෙනවා කියලා අරහම රූපය මුල් කොටගෙන කියලා ලියලා නැහැ. පාලියෙන් තිබුණාට සිංහලට එහෙම යොදලා නැහැ. සමහර විට මේ පරිවර්තනයේ කය රූප කරන අය රූප කියන්නේ ශරීරය කියලා හිතන් ඉන්නේ නැති. ඒ හින්දා හිදසක් තියන්නේ නැති. අපට මේ ධර්මයේ නිවැරදි කරගන්න ඕන. බුදුදහමේ සැනසීම හොයා ගන්න ඕන නම්. වැරදි ධර්මයක් අහලා අනුගමනය කරාට සැනසීම හමු වෙන්නේ නැහැ. නිවැරදි ධර්මයක් ඇහුවත් අනුගමනය නොකළොත් සැනසීම හමු වෙන්නේ නැහැ. නමුත් නිවැරදි ධර්මයේ හොයාගෙන අනුගමනය කළොත් සැනසීම හමු වෙනවාමයි. මතක තබා ගන්න. ඒ නිසායි අපි මේක නිවැරදි කරගෙන යන්නේ මේ. ඔන්න දැන් අපි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව හැමදිනාටම අරමුණක් හමුවේදී අරමුණේදී ඒ අරමුණ තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් පහළ වෙනවායි කියලා පෙන්නනවා. පංචස්කන්ධ. එහෙනම් අපි පංචස්කන්ධයට ඉපදෙනවා මැරෙනවා. ජීවිත කාලෙම ඉන්න කෙනෙක් නැහැ. ඇසෙන් උපදින පංචස්කන්ධය නැසෙනකොට කනෙන් උපදී ස්කන්ධ පහක්. සද්දේ මුල් කොටගෙන. නාසයෙන් උපදී ගන්ධය මුල් කොටගෙන. ඒ සිත එතනම නැසෙනවා නම් සිතෙන් සිතටවත් කවුරුත් යන්නේ නැහනේ. සිතෙන් සිතට කවුරුත් යන්නේ නැත්නම් කොහොමද මරණින් එහා පැත්තට පවෙන් පිනෙන් ධානයෙන් පරලෝ යාමක් තියෙන්නේ? අන්න වචනේ අහුවෙනවා. සෝපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. මේ කටයුතු වලදී උපාදානය නම් වූ වරදක් සිදු වෙන නිසා සිතින් සිතට නැසුණට සිතින් සිතට පැවැත්ම සම්බන්ධ වෙන්නත් ජීවිතෙන් එහා පැත්තට පැවැත්ම සම්බන්ධ වෙන්නත් උපාදාන නම් වූ දෝෂය බලපානවා. නර්මනහය හරි සවන් දෙන හය හරි කකි අත උස්සන්න බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධා දුක්ඛා කියලා දේශනා කරලා තියෙනවායි කියලා කොහෙවත් දැකලා තියෙනවද කියලා? නෑ මට නම් හමු වෙලා නෑ. මා දකින්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මෙන්න මේ පංචස්කන්ධය කියන එක පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ මොන දෝෂයක් නිසාද? තේරුම් ගන්න වෙනවා. එහෙමනම් අපි තව ටිකක් ඉගෙන ගන්න කරුණක් තිබෙනවා. මේ සක්කාය කියන පදේ සමාජයේ තියෙනවා. සක්කාය කියන්නේ මේ කයට කියලා අදහසකුත් සමාජයේ තිබෙනවා. නමුත් අපි මේක හොයන්න යන්න ඕන. එතකොට ඔය උපාදාන සූත්‍රයේ තථාගත බුදු පියාණන් වහන්සේ වදාරනවා සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට කියලා. මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මේ කයද? ඒක මොහොතකින් ඇති වෙ නැති වෙන එකනේ. දැන් මේ කයක් පංච උපාදානස්කන්ධ නම් මේ කය තියෙන්නේ මව කුසෙන් උපදින අපට සහ ඔය ගවසුනක ආදී සත්වයින්ට විතරයි. මව කුසක මාස 7ක් 8ක් 10ක් ඉඳලා උපදින ශරීරයක් ප්‍රේතයින්ටත් නැහැ, දෙවියන්ටත් නැහැ, බ්‍රහ්මයින්ටත් නැහැ. එතකොට ඒ තැන්වල වේදනා සංඥා සංකාර විතරද රූප නැතිද? නෑ. තථාගතයන් වහන්සේ මම හිතන්නේ මහා නාම සාක්‍යයට දේශනා කළා වූ ගිලාන සූත්‍රය තුල පෙන්නනවා බ්‍රහ්ම ලෝකෙත් සක්කාය තියෙනවායි කියලා. ඒ සක්කාය කියන්නේ බ්‍රහ්ම ලෝකේ කයක් තියෙනවා කියන එක නෙමෙයි පංච උපාදානස්කන්ධය තියෙනවා කියන එක. එහෙනම් මේ සක්කාය කියන්නේ මේ කයට නෙමෙයි ධර්මයේ තුල පංච උපාදානස්කන්ධයට. තව මෙතන පොඩි වෙනසකුත් තියෙනවා ඒකත් පැහැදිලි කරලා දෙන්නම්. ඔය ධම්මදින්නා කියලා රහත් මෙහෙණියකේ තොරතුරක් තියෙනවා ත්‍රිපිටකය තුල. ඈත් ධම්මකතික තෙරණියක්. ස්වකීය පැරණි ස්වාමි පුරුෂයා සමග කරපු සාකච්ඡාවක් තියෙනවා. දැනුම පරීක්ෂා කරන්න තමයි ඔහු ප්‍රශ්න අහන්නේ විසාක සිටුවරයා. නමුත් උන්වහන්සේ එතුමිය උත්තර දීලා තියෙනවා. මෙන්න මේක හොඳට හදාරන්න ඕන අය. ආර්යාවෙනි සක්කාය කියලා කියනවා. කොපමණකින්ද සක්කාය කියලා කියන්නේ? ධම්මදින්නා රහත් මෙහෙණිය පැහැදිලි කරනවා පංච උපාදානස්කන්ධය හටගන්න හේතු වෙන්නා වූ කරුණු පහටයි සක්කාය කියන්නේ. දැන් මේක ගලපන්න. කෙලින්ම පංච උපාදානස්කන්ධය වෙන්නේ නැහැ. පංචස්කන්ධයයි වරද්දාගත්තාම පංච උපාදානස්කන්ධය වෙන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්න බලපාන හේතු පහ රූප වේදනා සංඥා සංකාර පහයිවත් සක්කාය. අන්න මේ රූප වේදනා සංඥා සංකාර පහ සක්කායයි ඒකට එන දේ මම කොට ගැනීම සක්කාය දිට්ඨියයි. එහෙම සක්කාය දිට්ඨිය ඉතින් ඔබ තේරුම් අරන් තියනවද දන්නේ නැහැ පාසලේදී හෝ දහම් පාසලේදී නැත්නම් ධර්මශාලාවේදී තේරුම් ගන්න වෙනව ඇත්තනම්. මොකද අපි මේ හොයාන යන්නේ සත්‍යයක්. ඔබට බුදුසහමේ පිළිසරණ ධර්මයේ සරණ මේ ජීවිතයේ තල ඕන නම් ඔබ සත්‍ය හොයා ගන්න වෙනවා.
මේ මාවත තුළ පමණක් නෙවෙයි සත්‍ය තියෙන්නේ. සත්‍ය තියෙන මාවත් ඕන තරම් තියෙනවා. මම එකයි ගන්නෙ. ඒක තේරුම් ගත්තොත් අනිත් ඔක්කොමත් තේරුම් ගත්තා වෙනවා. වෙනත් මාර්ගයකිනුත් තේරුම් ගන්න පුළුවන්. වෙනත් මාර්ග මොනවදයි ලැබී තිබෙන කාලයට අනුව පසුව පැහැදිලි කරන්න. දැන් ඇයි අපි මෙතෙන්ට ආවේ? අපිට මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණ ලෝකේ ජීවත් වෙන්න හඳුනා ගන්නට අවශ්‍යයි. අපිට මේ බුදුන්ටත් ඒක හමු වුණා. නමුත් උන්වහන්සේ පැහැදිලි කරනවා බුද්ධත්වයට පත්වීමත් සමග සිතට වුණ වෙනස සිත උපාදානයෙන් මිදුනි. එහෙනම් මේ උපාදානයේ වීම තුලයි දුක තියෙන්නේ. උපාදානයෙන් මිදෙන්න අපි කටයුතු කරන්න ඕන. උපාදානය වෙන්නේ දවසට එක සැරයක් හරි ජීවිතේට එක සැරයක් හරි නෙමෙයි අරමුණෙන් අරමුණට. අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන පහට එන දේවල් මමත්වයෙන් ගත්තහම පංච උපාදානස්කන්ධය හැදෙනවා. උපාදාන සහිත පුද්ගලයාට උපාදානයේ ස්කන්ධ පහ නැතිනකොට අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වෙනවා. ඒකට කියනවා පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා. හේවත් කිංචි සංකාරං අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර. නමුත් තථාගතයන් වහන්සේ විසංකාරගතං චිත්තං සිත සංකාරගත වීම මුදා ගන්න පාරක් දේශනා කළා. අපට ඒක නෑ නේද? ඒ නිසා අපි අපුඤ්ඤාභි සංකාරය හොඳ නෑ කියලා පැත්තකින් තියලා අර විකල්පයක් විදිහට පුඤ්ඤාභි සංකාරය තෝරාගෙන භවගාමී වෙලා සසරේ සැප ලබන්නට සංකාර රැස් කරන්නන් විනා විසංකාර කරන අය නෑ නේද පෘථග්ජන සමාජය තුළ? දැන් මෙන්න මේ සංඛාරයේ සම්බන්ධයෙන් තියෙන අනිත්‍ය සහ නිට්ටය හොයන්න වෙනවා අපිට. සබ්බේ සංඛාරා අනිච්ඡාතිනේ. මේ රූප වේදනා සංඥා සංකාර කියන එකේ සංකාර ස්කන්ධය තුළ තමයි අපට සංඛාර උපාදානය නැත්තම් සංකාර ස්කන්ධය තිබෙන්නේ. සංකාර ස්කන්ධය සංකාර උපාදානය වෙන්නේ කොහොමද? අපිට හොයා ගන්න වෙනවා. අන්න එතකොට අපට දැන් මේ ස්කන්ධ පංචකයේ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන තව වදනක් දෙකක් හොයාගන්න වෙනවා. මේ ඇහැට එන අරමුණ, කනට එන අරමුණ, නාසයට අරමුණ ලෝභ දේශ මොහ වශයෙන් ගැනීමේදී ඒ අරමුණට කියනවා ඒතං කියලා. ඒ අල්ලා ගැනීමට කියනවා ඒතං මම කියලා. තවදුරටත් ගැනීමට කියනවා ඒසෝ අහං අස්මින් කියලා. තවදුරටත් ගැනීමට කියනවා ඒසෝ මේ අත්තා. ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. එය මගේය, එය මමය, එය මගේ ආත්මය. දැන් මේ මගේ කියන්නේ කය නෙවෙයි. මේ මම කියන්නේ මම කියන අකුරු දෙක නෙවෙයි. මේ ආත්මය කියන්නේ ජීවිතය නෙවෙයි. ඔබේ හිතට ආවේ රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, ස්පර්ශේද, තරහවද, වෛරේද, බයද, ශෝකේද, පවද, පිනද, ධානයේද ඕනෑම දෙයක් එය ආපු දේ එය හටගෙන නැතිලා යන්න ඕන. නමුත් අපට ඒක කරගන්න බැරි වුණා. අය හටගෙන නැසෙන්න පෙර හටගෙන නැසීමේදී අපි යලි ගන්න හේතුවක් වශයෙන්, යලි පුනර්භවයක් ලබන්න හේතුවක් වශයෙන්, අනාගත ඵලයක් උපදින හේතුවක් වශයෙන් චිත්ත අභ්‍යන්තර ගත කරන්න පුරුදු වුණා. ඒ මොනවා නිසාද? එහෙම උනේ මොනවා නිසාද? තේරෙන භාෂාවෙන් කතා කරමු. ඔබ මහමගේ යමින් සිටිනවා. ඔබට කවුරු හරි පාඩුවක් කරනවා. මේ පාඩුව දරා ගන්න බැරුව ගෙදර එනවා කටපියාන. හැබැයි කටපියාන ගෙදර ආවට මම ඔකට හොඳ වැඩක් කරන්නයි කියලා හෙටට ගන්න අදහසක් ඇති කරනවා. මම ඔක ලේසියෙන් අතාරින්නේ නැහැ කියලා කියනවා. අන්නේ ලේසියෙන් අතාරින්නේ නැහැ කියන එකේ තමයි මේ අනාගත ඵල උපදින්න හේතුව චිත්තාභ්‍යන්තරයට යන්නේ. මේ ලේසියෙන් අතාරින්න නැති කාරණා කීපයක් තිබෙනවා. ඇලීම මුලාව, ගැටීම මුලාව. ඇලීම කියන්නේ ලෝභ, ඒක මමත්වයෙන් ගැනීම ලෝභ මෝහ. ගැටීම කියන්නේ දෝෂ, දෝෂ මමත්වයෙන් ගැනීම දෝෂ මෝහ. ලෝභ මෝහ හා ද්වේෂ මෝහ ගත්තොත් අරමුණු වලට අරමුණ නැසෙන්නේ උපාදාන වී. අරමුණට හැකියාවක් තියෙනවා හටගත්ත ගමන් මේ යන්න. නමුත් අපි මේ හටගත්ත ගමන් මේ යන ස්වයංක්‍රීය ස්වභාවය අතහැර දමා තමන්ට රුචි අරුචි පරිදි පසුව ගන්නට මේවට අගයක් එකතු කරනවා. අන්නේ අගය එකතු කරන්නේ එක පුද්ගලයා තම තමන්ට ගැලපෙන පරිදි.
දැන් එතකොට තථාගත බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ මේ පුද්ගලයා ජීවත් වෙන්න ගියාපුවම ජීවිතයේදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ජීවත් අවදිව සිටදී අරමුණු ගන්නවා. ඒ ගත්ත අරමුණු ආශ්‍රයෙන් නිින්ද ගියාම මනෝදාරයෙන් අරමුණු ගන්නවා. අරමුණෙන් අරමුණට අපේ හට ගැනීමක් නැසීමක් තියෙනවා. ඒකට කියනවා ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම. මොහොතක් මොහොතක් පාසාම හටගෙන නැසෙනවා. හටගෙන නැසුනම ආපහු විපාක දෙන්න පරලෝට යන්න මොනවද ඉතුරු වෙන්නේ? එතකොට නැසෙනවා නම්. අන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු වෙන කරුණු පිළිබඳව තමයි තථාගතයන් වහන්සේ උපාදාන කියන පදේ යොදන්නේ. දැන් එහෙමනම් මම පොඩි අරුත්තක් ඔබට පෙන්වන්න කැමතියි මෙන්න මෙහෙම. වෙනත් ආගම් වලත් පව්පින් තියෙනවා වෙනසක් තියෙනවා පුංචි වෙනස්කම් සහිත. අපිත් පව් කියලා ඉගෙන ගන්නවා සතුන් මැරීම නැත්තම් පංච පාපය දස අකුසලයේ නැත්තම් පස් පව් දස අකුසල් ආනන්තරීය කර්ම පව්. අපිට තියෙනවා පව්පින් ධාන කියලා ಜಾති තුනක්. ඒ අපේ බෙදා ගැනීම. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කරමින් දේශනා සූත්‍රයේ දේශනා කරනු ලබනවා කුද්දක නිකාය තුළ. අපි ඒක අපේ උදව්වට ගනිමු. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. තථාගතවරු ලෝකෙට පහළ වෙලා අරුත් වශයෙන් ධර්ම න්‍යායන් දෙකයි දේශනා කරන්නේ. එක පාපම් පාපකතෝ පස්සතාති. පාපය ලාමක වශයෙන් දකින්න. පාපේ ලාම වශයෙන් දැක්කනම් පාපම් පාපකතෝ දිස්වා තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති. එහි කලකිරෙන්න, එහි නොයැලෙන්න, එයින් මිදෙන්න. දැන් බුදුවරු ලෝකෙට පහළලා දේශනා කරලා තිබෙන්නේ පාපේ පාප වශයෙන් දැක්කනම් එයින් මිදෙන්න විතරයි. ඒ පාපය කියන්නේ සතුන් මැරීම පමණක් විය හැකිද? එහෙම තමයි සමාජය හිතන්නේ. හොඳයි මම මෙහෙම අදහසක් ඉදිරිපත් කරන්නම්. ඇයි අපාය යන්නේ? පව් උපාදාන නිසා. ඇයි කාමසුගතිය උපදින්නේ? පින් උපාදාන නිසා. ඇයි බඹලෝ උපදින්නේ? ධාන උපාදාන නිසා. උපාදාන පදයට මුලින් මොකද්ද තිබුණේ? අර මුලින් පැහැදිලි කළා වූ පරිමංසන සූත්‍රයේ අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ. මේ පුරුෂයෙකුට හෝ ස්ත්‍රියෙකුට පෘථග්ජන භාවය තුළ ජීවත් වෙනකොට අවිද්‍යාවක්, පින තුලත් අවිද්‍යාවක් තියෙනවා, පව තුලත් අවිද්‍යාවක් තියෙනවා, ධානය තුලත් අවිද්‍යාවක් තියෙනවා. අතක තබා ගන්න. එතකොට එහෙමනම් අපට මේ පෘථග්ජන භාවය තුළ පින හොඳ වුණාට, පව නරක වුණාට, ධානයේ මේ තුනේ අවිද්‍යාවක් තියෙනවා. මේ තුනේ උපාදානයක් තියෙනවා. එහෙනම් අපට පවෙනුත් සසර, පිනෙනුත් සසර, ධානයේත් සසර නම් හම්බෙන්නේ. සසර යන්නේ උපාදානය නිසා නම් උපාදානයේ පාපයේ බවට පත් කරගන්න, උපාදානෙන් මිදීම පිනනව කුසලයේ බවට පත් කරගන්න. දැන් හරිද? උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ. මේ මොන උපාදානෙත් උත්පත්ති හම්බ වෙනවා. උපාදාන නැත්නම් උත්පත්ති හමු වෙන්නේ නැහැ. එහෙනම් බුදුදහම උපාදානෙන් මිදීම මුල් කොටගත් ජීවන ප්‍රතිපදාවක් බවට පත් වෙන බවට සාක්ෂි මේකේ තියෙනවා නේද? නමුත් උපාදානයේ පාසලෙන් ඉගෙන ගත්තට, වචන ඉගෙන ගත්තට බෑ. මේක සිදු වෙන්නේ ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ අරමුණෙන් අරමුණට. අන්න එතන මොකද්ද වෙන්නේ? අපි හොයාගන්න ඕන කාරණයක් තියෙනවා. මේ වගේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තුල පවතිනා වූ තවත් ලස්සන සූත්‍ර පාඨයක් මෙතෙන්ට මම ඉදිරිපත් කරනවා. තේරුම් ගන්න උත්සාහ කරන්න. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් සසර ඇවිදිනවා. අපාය, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. මොකක් නිසා කියලාද පෙන්වන්නේ? මිච්ඡා දිට්ඨිගතා සත්තා චිත්තං කිස්ස විසඤ්ඤෝ. මිත්‍යා දෘෂ්ටිගත වීමක් තුල. මොකද්ද මේ මිත්‍යා දෘෂ්ටිය? පෞපින් විපාක විශ්වාස නොකරන මිත්‍යා දෘෂ්ටිය නොවේයි. එහෙනම් බලමු අපි. අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගැනීමෙන්ලු සත්වයා සසර ඇවිදින්නේ. හොඳට මතක තියාගන්න ඕන. ඒ විපල්ලාස සූත්‍රයේ බුදුන් වහන්සේගේ ගැන්වීම. දැන් සත්වයා සතර ඇවිදින්නේ දෙපයින් නොවේ,
කයෙන් නොවේ පවෙන් පිනෙන් ධානයෙන්. එහෙනම් පව් නෙමේද නිත්‍ය කොට අරන් තියෙන්නේ සසර ඇවිදින අය. පින් නෙවේද නිත්‍ය කොට අරන් තිබෙන්නේ. ධාන නෙවේද නිත්‍ය කොට අරන් තිබෙන්නේ. පව් අපුඤ්ඤාභි සංකාර, පින් පුඤ්ඤාභි සංකාර, ධාන ආනිජ්ජාභි සංකාර. සත්‍යය සසර ඇවිදින්නේ මේ සංකාර තුනෙන් එකක් ඔහු නිත්‍ය කොට ගන්න නිසා. යමෙක් සසර ඇවිදිනවා නම් මේ වයින් ඔහුට අනිත්‍ය පාඩමක් විතරයි. ඔහුගේ දැක්ම නිත්‍ය. ඔන්න ඇත්ත. පාසලෙන් හරි බණ පොතෙන් හරි ඉගෙන අනිච්චං කියලා කතා කර හිට වචනයක් විතරයි දන්නේ. මෙන්න විපල්ලාස සූත්‍රය ආශ්‍රයෙන් මම පැහැදිලි කළා. මොනවද දැන් මේ? සත්‍යය සසර ඇවිදින්නේ මොනවෙන්ද? පවෙන් අපාය යනවා, පිනෙන් දිව්‍ය ලෝක යනවා, ධානයෙන් බඹලෝ යනවා. එහෙනම් ඒව නේද සත්‍ය සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. ඒව නේද එහෙනම් අනිත්‍ය දේවල් නිට්ටය වශයෙන් දුක්ඛ අරන් තියෙන්නේ. එහෙනම් අපට කෙස්වල අනිත්‍ය බලලා බැරි වෙයි බුදුදහම තේරුම් ගන්න. මල් වල අනිත්‍ය බලලත් බැරි වෙයි. ගස් කොළන් වල අනිත්‍ය බලලත් බැරි වෙයි. එහෙනම් පිනේ හෝ පවේ හෝ ධානයේ එක තියෙන පුද්ගලයාට ඒකේ අනිත්‍ය බලන් ඉගෙන ගන්න වෙයි. ඒ අනිත්‍ය කියන්නේ ඇතිවීම නැතිවීම නෙවෙයි. තව ටිකක් එහාට තේරුම් ගන්න වෙනවා. දැන් ඉතින් මෙතන හොඳ රහසක් මම කියන්න කැමතියි. අන්න මේ අට්ඨාන මේතං භික්කවේ අනවකාසෝ යං කිංච සංඛාරං යං අරිය පුද්ගලෝ දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංච සංඛාරං නිච්චතෝපගච්ඡය පදේ ගන්න ආයෙත්. මහණෙනි විද්‍යාමාන වෙන්න විදිහක් නැහැ. ආර්ය පුද්ගලයෙකුට කිසියම් සංඛාරයක් නිත්‍ය කොට ගන්න එක වෙන්න බෑ. දැන් එහෙනම් සෝවාන් වීම කියන්නේ අනිත්‍ය වැටහීම නෙවෙයිද? පෘථග්ජනයාට නේද නිත්‍ය තියෙන්නේ? පෘථග්ජනයාට පවපින ධානය නිත්‍යයි. ඒ නිසා අපායට දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට යා යුතුයි. නොයන්න නම් පවේ අනිත්‍ය, පිනේ අනිත්‍ය, ධානයේ අනිත්‍ය තියෙන අය බලන්න ඕන. ඔක්කොම බලන්න ඕන නෑ. දැන් ගලපන්න මෙන්න මෙතෙන්ද. පණ්ඩිත සාමණේරයන්ට හම් වෙනවා හොරු 500ක්. හොරකම් කරනවා මිනිමරමින් කැලේ ඇතුලේ ඉඳලා. එහෙම නැත්නම් අඟුලිමාල දහසක් මරනවා. නමුත් ධර්මයේ තේරෙන රෝහ කලාව වූ පව් අනිත්‍ය තේරුණා නම් පව් කර පුද්ගලයාට සෝවාන් වෙන්න බැරිද? ඒක බාධාවත්ද? ඔහු පවයි නිත්‍ය සුඛාත්ම කොට අරන් තිබුණේ. චිත්තගහපතිතුමා හෝ නැත්නම් විසාකාව හෝ තවත් ඔහු කතා කරන්නා වාර්ය පුද්ගලයෙක්. ඔහු පින ඔහු ළඟ තියෙනවා. පින හොඳ වුණාට පින නිත්‍ය කොට ගැනීමේ මුලාව මගේ ළඟ තියෙනවා. එහෙනම් ඔහු පින කරනවා නිත්‍ය කොට ගන්න නැතුව. අන්න මේ නිත්‍ය කොට ගැනීමෙන් තමයි සතර හැදෙන්නේ. නැත්නම් උපාදානය වෙන්නේ. උපාදානයෙන් තමයි භව ගමන හැදෙන්නේ. ඒ වගේම අපි හිතනවා ආලාර කාලාමුද්ද කාරම්මණි පුද්ගලයෙක් නැත්නම් බුදුන් වහන්සේ හමුවේ ධානලාභියෙක් බණ අහනවා. ඔහුට තේරෙනවා ඔහුගේ ධානය නිත්‍ය කොට අරන් ඉන්නේ කියලා. ඔහුට ඒක අතාරින්න පුළුවන්. දැන් පිළිගන්නවාද බුදු සමයේ පව්කාරයාටත් පින්කාරයාටත් ධානලාභියාටත් ධර්මයේ තේරුනොත් සෝවාන් වෙන්න පුළුවන් බව? අනිත්‍ය පිළිගන්න වෙනවා. කිංචි සංකාරං නිච්චතෝපගච්ඡේයට ආනං නේතං තානං විජ්ජති. ඒක නම් වෙන්න බෑ. දැන් මොකද්ද අනිත්‍ය කියන්නේ? තාම තේරුනේ නැහැ. වැඩි කාලයක් නැති නිසා අපි එතෙන් එන්න වෙනවා දැන් ඊට පස්සේ. අන්න සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ. සංඛාරා පරමා දුකා. සංඛාරංච නිරෝධේන අති දුක්ඛස සම්භවෝ. සංඛාර රැස් කිරීම වෙනකොට සංඛාර නිරෝධ කරන්න ඕන. කොහොමද මේ අරමුණක් හටගෙන නැසෙද්දී ඒකට හේතු ඉතුරු වෙන්නේ චිත්තාභ්‍යන්තරයට? අපි පව් සිද්ධ වෙනවා කියනවා, පින් සිද්ධ වෙනවා කියනවා, ධාන කුසල් සිද්ධ වෙනවායි කියනවා. නමුත් තුනේම තියෙන්නේ උපාදානයනේ. එහෙනම් ඒ උපාදානයේ වෙන තැන උපාදානෙන් මිදෙන්න කටයුතු කරන්නේ කොහොමද? උපාදානයේ වීමට බුදු සමයේ පමාව කියනවා. උපාදානෙන් මිදෙන්න ඒ මොහොතම යොදා ගන්න පුළුවන් නම් ඒකට නොපමා වෙනවා කියලා කියනවා. අපමාදව අමත පදන් වලට ගැලපෙනවා නේද? එහෙනම් අපි මේ සසරේ අපාය යන්නේ, දිව්‍ය ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි පමාවක් නිසා. ඒ ඔබ කතා කරන වෙලාවට වැඩ නොවන පමාව නෙවෙයි. සසරේ පමාව. ඒ පමාවෙන් මිදෙන්න අපමාදව අමත පදන් බුදුරජාණන් වහන්සේ වදාළ අප්‍රමාදයට අපි ප්‍රවිෂ්ඨ වෙන්න වෙනවා තේරුම් අරගෙන.
දැන් මම ඔබට මේ බුදුන් වහන්සේ වදාළ නිට්ටයයි අනිත්‍යයි පෙන්වන්නයි සූදානම් වෙන්නේ. ඇස් දෙකෙන් බලන්න බෑ. යදා පඤ්ඤාය පස්සති සබ්බේ සංඛාරා නිච්ඡාති. දැන් බලන්න සබ්බේ සංඛාරා කොහාට දෙන්නේ කියලා. මේ රූප වේදනා සංඥා සංකාර පහ පවට නැබරුණාම මේ සංකාර ස්කන්ධය පුණ්‍යාවි. මේ රූප වේදනා සංඥා සංකාර පහම පිනට නැබරුණාම සංකාර ස්කන්ධය පුණ්‍යාවි. මේ රූප වේදනා සංඥා සංකාරම ධාන වලට නැබරුණාම සංකාර ස්කන්ධය අනිජ්ජාවි. අන්න සබ්බේ සංඛාරා පෞකාරයාට පව පින්කාරයාට පින ධානලාභියාට ධානයේ සංඛාරය මමය මම සංකාරය සංකාර තුල මා ඇත මා තුල සංකාරය ඇත. එහෙම ගන්න එකට නෙමේක පෙන්වන්නේ මම වෙනවයි කියලා. දැන් මෙහෙම ගත්තාම සිත ඇතුලේ වෙන්නේ මොකද්ද? ඒක තේරුම් ගන්න වෙනවා. මෙන්න මේ සිත ඇතුලේ සිදුවීම තේරුම් ගන්න පුළුවන් නම් ඔබට මේ උපාදානය වෙන හැටි සහ නිත්‍ය කොට ගැනීම තේරුම් ගන්න පුළුවන්. මේක ටිකක් ගැඹුරු කාරණාවක්. අලුත්ම කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. නමුත් මම ඔබේ උද්‍යෝගය ඇති කරනවා නැවත නැවතත් සවන් දෙන්න කියලා. මම ඔබේ ඇසේ කනේ නාසයේ සිදුවෙන දේ උදාහරණයක් අරන් පෙන්වනවා ත්‍රිපිටකයේ තියෙන උදාහරණ 100ක් විතර ආශ්‍රයෙන්. එදා සිදුවන දේ නෙමෙයි ඔබේ ඇසේ කනේ නාසයේ අරමුණක් ගන්නකොට ඒක තුළ සිදුවෙන දේ. පෘථග්ජනයෙක් වශයෙන් සිදුවෙන දේ ඉස්සරලා පැහැදිලි කරන්නේ. තේරුම් ගන්න ඉස්සර වෙලා ළමා කාලේ ඉඳලා කරපු දේ මේ අරමුණට ඇලීමේදී උපාදාන වීමේදී සසරට අහු වෙන හැටි බැඳෙන හැටි තේරුම් ගන්න. මේ පිළිබඳ සූත්‍ර 100ක් 200ක් හොයාගත්ත හැකි සංයුත්ත නිකායේ කන්දක සහ සලායතන සූත්‍රවල. ඒ තරම් බුදුන් වහන්සේ මේක පැහැදිලි කරන්න උත්සාහ දරා තිබෙනවා. මොකද්ද පෙන්වන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඥානං තින්නං සංගති පස්සෝ. ගානංච පටිච්ච ගන්ධෝච ගන්ධ ගාන උප්පජ්ජති ගාන විඥානං තින්නං සංගති පස්සෝ. දොරවල් 6ටම තුනක එකතු වීම ස්පර්ශයයි කියලා තියෙනවා. ඒ තුන ඇසේ ප්‍රසාදයයි ඉදිරියෙන් තිබෙන රූපයක සෙවණැල්ලයි එය හඳුන්වන සිතයි. ඒක චක්කු විඥානයේ පහළ වෙනවා. කනේ නම් මේක ආලෝකයේ උදව්ව නෙමේ ශබ්දතර වාතයේ උදව්ව ශබ්ද රූපයේ රූපයයි කනේ ප්‍රසාදයයි සෝත විඥානයේ හඳුනා සිතයි. තුන ඕන එකක තුනක් තියෙනවා. මෙන්න මේ ස්පර්ශ වුණෙන් පස්සේ කරන වැඩ ටික බලා ගන්න. ස්පර්ශ වුණාම හතරානම් දුක් වේදනාවක් මිතුරානම් සැප වේදනාවක්. ශබ්දේ නම් ස්පර්ශ වුණාම ගීතයක් නම් මිහිරි වේදනාවක් පරස වචනයක් නම් දුක් වේදනාවක්. ඕන එකකට හිතා ගන්න පස්සපච්චා වේදනා ස්පර්ශ වීම ප්‍රත්‍ය වෙනවා විඳින්න. ඇහි කනේ නාසයේ දිවේ කය හයම සිද්ධ වෙනවා. වේදනා පච්චා තණ්හා අන්න ඒ වේදනාවේ තියෙන ඇලීමට ගැනීමට අනුව තණ්හා. ඔන්න බුදුදහමේ තණ්හාව තියෙන තැන නැති කරන්න ඕන තණ්හාව තිබෙන තැන. ඇහේ නම් රූප තණ්හා, කනේ නම් ශබ්ද තණ්හා, නාසයේ නම් ගන්ධ තණ්හා, දිවේ නම් රස තණ්හා, කයේ නම් පොට්ටබ්බ තණ්හා, දිවේ සිතේ නම් ධම්ම තණ්හා. ච තණ්හා කායෝ කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. මෙන්න මේ තණ්හා බවට පත් වෙනවට තමයි බුදුරජාණන් වහන්සේ මම කියලා කියන්නේ. ඒතං මම කියලා කියන්නේ. ස්වාමීනි මම කියලා කියනවා කොපමණකින්ද මම බවට පත් වෙන්නේ කියලා භික්ෂුවක් අහපුවාම රාද වෙන්නේ නැති. රාදේ යම්කිසි පුද්ගලයෙකුට ලෝභය තියනවාද ලෝභයටයි මම කියන්නේ. ද්වේෂය තියනවාද ද්වේෂයටයි මම කියන්නේ. ඊර්ෂ්‍යාව ඒකට අර බලන්න හැඟීමක් අල්ලා ගැනීමෙන් මම හැබේ. ඒකයි අර රූප වේදනා සංඥා සංකාර පාට සක්කාය. ඒකට එන දේ මම කොට ගැනීම සක්කාය දිට්ඨියයි කියලා කියන්නේ. දැන් උපාදාන වුණොත් තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව භවපච්චා ජාති. එතකොට වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව. මේන්න මේ වේදනා තණ්හා උපාදාන භවයේ හේතු ඉතුරු වෙන්නේ අරමුණ නিত্য නිසා. ඕන් ඒකටයි නিত্য කියන්නේ. කංචි සංකාරං නිච්චතෝ උපගච්ඡේය. ඉතින් අපුඤ්ඤාභි සංකාරයක් හේතු ඉතුරු ගත්තා යන්න අපායේ. පුඤ්ඤාභි සංකාරයකටත් ඕක ওই විදිහමයි. ඒකටත් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. එහෙනම් යන්න කාම සුගතියට. ධානලාභියාට රූපයක් ශබ්දයක් නෙමේ ලෞකික ධානයේ ඒක මනෝද්වාරිකයි. පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. ඔබ දන්නවද පවෙත් තණ්හා උපාදාන භව, පිනෙත් තණ්හා උපාදාන භව, ධානයේ තණ්හා උපාදාන භව,
තණ්හා උපාදාන භව වීමට පටිච්චසම්පාදේ අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු විග්‍රහ කරන්නා වූ තුන්පෙළ පටිච්චසම්පාදයේදී තණ්හා උපාදාන භව කියන්නේ අවිද්‍යා සංඛාරා කියලා දේශනා කරලා නැද්ද කියලා අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකං ගාතාව පාඩම් කරලා හොයලා බලන්න. අන්න ඒ අරමුණ තුල උපාදානයේම පවත් අවිද්‍යාපත්‍ය සංඛාරා පිනත් අවිද්‍යාපත්‍ය සංඛාරා ධානයත් අවිද්‍යාපත්‍ය සංඛාරා කවුරු හරි මේ රටේ කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ කුසලයේ කියලා නෑ අවිද්‍යාපත්‍ය සංඛාරා පාපයයි. අන්න බුදුන් වහන්සේ හඳුන්වන පාපය දැන් මේ පාපයෙන් මිදෙන්න එතනදිමයි. මෙසේ ගැනීමට තමයි සංඛාර නිච්චතෝ උපගච්ඡය කියලා කියන්නේ. පෘථග්ජන පුද්ගලයා හින්දා පව් නිට්ටයයි ඔහුට පින් නිට්ටයයි ධාන නිට්ටයයි නිට්ටයයි නම් සුඛයි සුඛයි නම් ආත්මයි. ඒ කියන්නේ පෘථග්ජනයාගේ දර්ශනය නිට්ටය සුඛාත්ම නිට්ටය සුඛාත්ම දර්ශනයෙන් අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් පවෙන් පිනෙන් ධානයෙන් සසරෙන් මිදෙන්න නම් බෑ. ඇයි සසරෙන් මිදෙන ධර්මය අනිදුක්ඛානාත්ම. දැන් මේ ස්කන්ධ පංචකය ඔබ ළඟ තියෙන එක තේරුම් අරගෙන ඔබ ළඟ මේ සිදුවෙන සිද්ධිය තේරුණාම මොකද්ද මේ දිට්ඨි සම්පන්න වෙනවා කියන්නේ? මොකක් හරි සහතිකයක් ලැබෙනවද? නෑ මට මේ අරමුණ අල්ලාගෙන හේතු ඉතුරු කිරීමෙන් නේද අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්නේ. අල්ලා ගැනීමෙන් නේද උපාදානෙ සිදු වෙන්නේ. උපාදානෙන් මිදෙන්න අල්ලාගෙන පුළුවන්ද? එහෙනම් අල්ලා නොගෙන ඉන්න ඕනනේ. මේ මොහොතම මේ තණ්හාව නැති කරගන්න මොකද කරන්න ඕන? ඔන්න දැම්මම පෙන්නුවේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව. ඒ පාපයයි නැත්නම් ඒ නිට්ටයයි. එහෙනම් පාප හේතු පුණ්‍ය හේතු ධාන හේතු ඉතුරුනොත් අනාගත ඵල. අර සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ කියන්නේ එහෙනම් පව් නිට්ටය සුඛාත්ම නිසා අපාය යාවි, පින් නිට්ටය සුඛාත්ම නිසා කාමසුගතිය උපදීවි, ධාන නිට්ටය සුඛාත්ම නිසා බඹලෝ යාවි. පින් අතහරින්න නෙමෙයි ඕනේ යහපත් දේවල් නෙමෙයි අතහරින්න ඕනේ. නිත්සුකාත්ම දෘෂ්ටි එහෙවත් අර දිට්ඨි සම්පන්න වීම මම කොට ගැනීම. උපාදානයයි අතහරින්න ඕනේ. යහපත් ක්‍රියා කිසිවක් අතහරින්න ඕන නැහැ. ඒ වගේම මතයක් ගොඩනගන්නත් එපා බුදු සමයේ පව්කාරින්ට සෝවාන් වෙන්න බෑ කියලා. ඇයි පව තේරුණාම එයා අතහරින්නේ නැද්ද? අඟුලිමාලට අතහරින්න පුළුවන් නම් අපේ අර හොරුපන්සියට අතහරින්න පුළුවන් නම් ධර්මයේ තේරුණාම ඔහු පවේ නිත්‍ය අතහරිනවා. ඒවත් පව අතහරිනවා. කාම රූප අරූප භවතරට යන්න ඕනෑ පුද්ගලයෙකුට ධර්මයේ තේරෙනකොට පෞකාරයටත් සෝවාන් වෙන්න පුළුවන්. මේ ධර්මයට අනුව පින්කාරයටත් පුළුවන්, ධානලාභියටත් පුළුවන්. හැබැයි ධර්මයේ තේරෙන්න ඕන. හෙවත් අනිත්‍ය පිළිගන්න ඕන. දැන් අනිත්‍ය කියන්නේ ඇතිවීම නැතිවීම නෙමෙයි. තව ටිකක් එහාට යමු තව මිනිත්තු කිහිපයක් තියෙන නිසා. මේ තින්නම් සංගති පස්සෝ කියන එකේ පමාව පෙන්වනවා වගේම ඔබට අනිත්‍යත් පෙන්වනවා මම. අපි ඇහෙන් ගත්ත නිසා දැන් ගම්මු කනෙන්. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ අරකමයි ආයෙත්. පස්සපච්චා වේදනා එහෙනම් ස්පර්ශ වුණාම විඳිනවා. වේදනාපච්චා අන්න වේදනාව අල්ලගන්න ගියොත් මම හැදෙනවා. බුදුන් වහන්සේ වදාරනවා තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ කියලා පදයක්. ඒ තණ්හාව උපාදාන භව වෙන්න හේවත් ශේෂ වෙන්න නොදී ඒ කෙරෙහි පවතිනා නන්දිය ඇල්ම ඔබට අතහරින්න පුළුවන් නම් තණ්හා නැත්නම් පස්ස වේදනා තණ්හා නැත්නම් උපාදාන නැහැ උපාදාන නැත්නම් භව නැහැ. තණ්හා උපාදාන වීම නිත්‍ය සුඛාත්මයි, තණ්හා උපාදාන නොවීමට අනිත්‍යයි කියනු ලැබේ. බුදු සමයේ අනිත්‍ය තියෙන තැන දැක්කද? දැක්කොත් ඊට පස්සේ ඔහුට පිළිගන්න වෙනවා සසර ගමනින් අත මිදෙන්න ඔහුට තියෙන අபிසංකාරයන් අනිත්‍ය වශයෙන් බලන්න වෙනවයි කියලා. ඒ අනිත්‍ය පදේ තේරුම ඇති වෙනව නැති වෙනව නෙමෙයි. ඒතං මම හේතුහමස්මින් ඒසෝ මේ අත්තා ඒ මගේ ඒ මම මගේ ආත්ම. නේතං මම නේතුහමස්මින් නෝ අත්තා ඒම මගේ නොයි මම නොයි මගේ ආත්ම නොවේ. මේ ලෝකෙට බැරි වුණා නිත්‍ය සුඛ ආත්ම කියන්නේ මගේ මම මගේ ආත්ම කියන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මගේ නොවේ මම නොවේ මගේ ආත්ම නොවේ කියන එකට ගලප ගන්න බැරි වුණා. වකලි සූත්‍රය අරගෙන ගලප ගන්න බලන්න. ඒකේ බුදුරජාණන් වහන්සේ ගල්පලා තියෙනවා අපෝරුවට. අන්න එහෙමනම් දැන් බලන්න මොකද්ද වෙන්න ඕන කියලා. අපට ආපු අරමුණේ ඇලී හේතු ඉතුරු කොට අවසන් කිරීමෙන් භව ගමන සකස් වේ ඒ නිත්‍ය කොට ගැනීමයි. අන්න බුදුන් වහන්සේ වදාරනවා උපාදා පරිත්තස්සනංච වෝ භික්ඛවේ දේසිස්සාමි.
මේ අරමුණ තණ්හා මාන දිට්ඨි වශයෙන් මමත්වෙන් ගැනීමෙන් සැවුල දේශනා කරමි. තණ්හා මාන දිට්ඨි වශයෙන් නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස මේ අරමුණ මමත්වෙන් ගත්තොත් තණ්හා උපාදාන වේ ඉතුරු වෙනවා. ඒකට කියනවා මායයට බැඳෙනවා. මමත්වෙන් ගන්න නැත්නම් අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ එහෙනම් මායයෙන් මිදෙනවා. මඤ්ඤමානයේ පමාවයි අමඤ්ඤමානයේ නොපමාවයි. මඤ්ඤමානය නිට්ටයයි අමඤ්ඤමානය අනිත්‍යයි. එහෙනම් ඔබට නුවණින් දකින අනිත්‍යක් නෙවෙයි දෙතන තිබෙන්නේ. අරමුණ අල්ලා ගැනීමෙන් හේතු ඉතුරු වී අවසන් වීම නිට්ටය සුඛාත්ම, අරමුණේ නොබැඳීමෙන් හේතු ඉතුරු නොවි අවසන් වීම අනිත්‍ය. දැන් ඉතින් විදර්ශනා ඥාන පහළ වෙලා සෝවාන් වෙනවා කියලාත් මේ අපේ රටේ අය කියනවා. නමුත් සෝවාන් පුද්ගලයාට විදර්ශනා ඥානෙ තියෙන්නේ. විදර්ශනා ඥානෙ. ඒකයි විදර්ශනා ඥානෙ කියන්නේ. විදර්ශනා ඥාන පෘථග්ජනයට නැහැ. අන්න මේක මේ තේරුම් යාමනේ විදර්ශනා. ඊට පස්සේ හුට යද්දී එද්දී නිදද්දී සිටද්දී ඕනෑම කටයුත්තකදී Tamanගේ උපදින සංකාරයක් ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් අනාගත ඵලයක් උපදිනට හේතු ඉතුරු නොකර අවසන් කරන්නට ඔහුට අනිත්‍ය පිළිගන්න වෙනවා. අන්න දිට්ඨි සම්පන්න පුද්ගලයෝ සෝවාන් පුද්ගලයෝ කිසියම් සංඛාරයක් නිත්‍ය කොට ගන්නවද වෙන්න බෑ කියන්නේ ඔහු සෝවාන් පුද්ගලයා මොකද කරන්නේ අනිත්‍ය පිළිගත්ත කෙනෙක්. පෘථග්ජන පුද්ගලයා අරමුණ අල්ලා ගන්නවා. එහෙනම් පෘථග්ජන පුද්ගලයා නිත්‍ය පිළිගත්ත කෙනෙක්. මේ ආකාරයෙන් නිත්‍ය සහ අනිත්‍ය වැටහීමම සෝවාන් වීම සහ පෘථග්ජන භාවය නෙවෙයිද? නිත්‍ය අනිත්‍ය නොවැටහීම පෘථග්ජන භාවය, අනිත්‍ය තේරුම් ගැනීම සෝවාන් වීම. දැන් ඔහුට සසරේ මොනවා එකතු කරගත්තත් අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න සිදු වෙන බව දන්න නිසා ඔහුට එකතු කරගන්න බෑ නේද? එකතු කරගන්න බෑ නේද? සංඛාර කරන්න බෑ, විසංඛාර කරන්න වෙනවා නේද? මෙන්න මේ හේතු ඉතුරු නොකර අවසන් කරන එකට කියනවා විසංඛාරගතං චිත්තං. හෙවත් අනිත්‍ය. මේකට ත්‍රිපිටකයේ තියෙනවා ලස්සන වචන දෙකක්. පෘථග්ජන පුද්ගලයාට මේ අරමුණු තුළ අරමුණේ ඇලී ගැටි අවසන් වෙනකොට අරමුණ නැති වුණාට අරමුණ නැති වෙනක නෙවෙයි අනිත්‍ය කියන්නේ. අර හේතු ඉතුරු වී අවසන් වීමට අවශේෂ නිරෝධය හෙවත් නිත්‍ය සුඛාත්මකට ගැනීම කියලා කියනවා. අරමුණ හේතු ඉතුරු නොකර අවසන් වෙනකොට ඒකට නිරවශේෂ නිරෝධය කියනවා. ඒකට අනිත්‍ය කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කළ ධර්මයේ සාරාංශ කරන්න කිව්වොත් පෘථග්ජන පුද්ගලයා දුක් විඳින්නේ සංකාර ධර්මයන් නිත්සුකාත්මකට ගැනීම නිසා. ඔහුට දුකින් මිදෙන්න ඕන නම් සංඛාර ධර්මයන් අනිත්‍යතාවය පිළි අරගෙන සෝවාන් සිර රහත් දක්වා අනුගමනය කරලා උපන්න කුසල් දුරු කර ගන්න ඕන. නූපන්න කුසල් නූපදවාගෙන ඉන්න වෙනවා. මතක තබා ගන්න. ඒ නිසා මේ පද දෙකේ අර්ථ දැන් මම පැය එකමාරක් තිස්සේ අරන් එනවා. දැන් ඔබ තනිව කල්පනා කරලා බලන්න. මා මේක එලි කලේ කාටවත් රිදවන්න එහෙම නෙවෙයි. මේ ත්‍රිපිටකයේ කලක් තිස්සේ පරිහරණය කිරීම තුළ සූත්‍ර දේශනා සංසන්දනය කර ගැනීම තුළ ඇයි බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය සරණ අපට නැත්තේ කියලා අපි හොයනවා. ඉතින් කෙස්වල අනිත්‍ය බැලුවට, ලොම්වල අනිත්‍ය බැලුවට, මල් පරවෙන අනිත්‍ය බැලුවට, මිනිස්සෙක මියාම අනිත්‍ය කිව්වට කෝ කිංචි සංඛාරං නිච්චතෝපගච්ඡය නෑනේ ඒකේ. ඒ සංඛාරයේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයේ සංකාර ස්කන්ධය දුරට. එහෙනම් ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදින සංඛාරයන්ගේ අනිත්‍ය බලන්න ඕනනේ. ඇස් දෙකෙන් බලලා බෑනේ. එනිසා අපිට මේ අල්ලා ගැනීමෙන් හේතු ඉතුරු කිරීමේ පමාව තිබුණා. දැන් අපිට පුළුවන්කමක් තිබෙන්නවා තේරෙනවා නම් අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොකර ස්කන්ධ පංචකයේ අන්න ඒකට අනිත්‍ය වෙනවයි කියනවා. දැන් මේ අනිත්‍යයේදී ලෝභ දේශ මොහ නැසෙනවා. කෙලස් නැසෙනවා. කෙලස් නැතින්නේ නැහැ පෘථග්ජන යෝගාව. එහෙනම් අරමුණෙන් අරමුණට උපාදාන නොවි අවසන් වීමට අනිත්‍ය කියලා කියනවා. උපාදාන වී අවසන් වීමට නිට්ටය කියලා කියනවා. කිංචි සංකාරං කියනවා අපුඤ්ඤාවි සංකාරයට හෝ පුඤ්ඤාවි සංකාරයට හෝ අනිජ්ජාවි සංකාරයට. එහෙනම් ඔබට පවේදී නෙවෙයිද භාවනාව තියෙන්නේ? පෞකාරයට පින උපාදානයේදී පිනේදී නෙවෙයිද භාවනාව තියෙන්නේ? ධානලාභියා ඉන්නවා නම් ධානයේ නෙවෙයිද භාවනාව තියෙන්නේ? ඒ රූපී ධානලාභියා අනිදුක්ඛානාත්සම් බලන රූපී දානය කියලා බුදුන් වහන්සේ ඔය දේවතා සංයුත්තේ දේශනා කරලා නැද්ද? අපේ බෞද්ධ පින්නතුන්ගේ දහම් දැනුම මීට වඩා හුඟක් ඉහළට එන්න ඕන. අපිට අවුරුදු 2600ක අතීතයක් සැකුණා වූ සසුනක් තියෙනවා. ඓතිහාසික පූජනීය ස්ථාන තියෙනවා. අපේ අතීත ශ්‍රී විභූතියේ පෙන්වන්නේ. නමුත් මේ ශ්‍රී විභූතිය ශ්‍රීමත් තුනේ සද්ධර්මයේ තුලින් සද්ධර්මයේ නැතුව මේවා ශ්‍රීමත් කරන්න ගත්තට අපේ මිනිස් සමාජය හැදෙන්නේ නැහැ. මේවා රැක ගන්න ඕන, ආරක්ෂා කර ගන්න ඕන අනිවාර්යෙන්ම.
අපට එහෙම අයිතියක් තියෙනවා කියලා පෙන්වන්න. නමුත් ඒ අතීත අයිතිය තුළ සෑහීමටපත් වෙන්න එපා අපි සැබෑ බෞද්ධයෝයි කියලා. අත්තදීපා භික්කවේ අත්ත සරණා අනඤ්‍ය සරණා ධම්මදීපා භික්කවේ විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා. ධර්මයේ දියුණක් කොටගෙන ආලෝකයක් කරන වාසය කරන්න වෙන කාගේවත් සරණ යන්න එපායි කිව්වා. මෙන්න මේ අනිත්‍ය බලන එකට තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් කාටවත් මන් දන්නේ නැහැ ධම්මං සරණං ගච්ඡාමි තියෙනවා කියලා එක වචනට විතරයි. අනිත්‍ය නැමැති ධර්මය අපුඤ්ඤාභි සංකාර නොවෙන්න පුඤ්ඤාභි සංකාර නොවෙන්න ආනිජ්ජාභි සංකාර නොවෙන්න සංකාරගත වීම මිදෙන්න මම සරණ කරගනිමි. එදාට බෞද්ධ පින්නතුන්ට අලුතින් ධම්මං සරණං ගච්ඡාමි කියන්න වෙයි තේරුණාම. අන්නේ සමාජයයි අපි අපේක්ෂා කරන්නේ. ඒ සමාජයේ මිනිසුන්ට ලෝභ කරන්න, දේශ කරන්න, ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න, පලිගන්න බැරුව යනවා. මොකද ඒවා මමත්වේ වෙස්මූණු. සතුන් මරන්න, හොරකම් කරන්න, ඒ වගේම රජයට පාඩු කරන්න, තවත් කාහරය හානියක් කරන්න බැරි වෙනවා. ඊර්ෂ්‍යා ක්‍රෝධ කරන්න බැරි වෙනවා. මොකද ඒ සේරම පව්. අර උපාදාන වෙලා Tamanට විපාක විඳින්න සිද්ධ වෙනවා. නිසා බුදුදහම වර්තමාන මිනිසුන්ගේ හිතින් අනිත්‍ය නම් වූ ධර්මයේ සරණින් ලෝභය, දේශය, මෝහය මරා දමන ධර්මයක්. විනාශ කරන ධර්මයක්. ඒක හැමදාමත් වළංගු වෙන්න ඕන, ජීවත් වෙන්න ඕන මිනිස්සෙයින්ට, මිය ගිය අයට නෙමෙයි. අපි එතෙන්න එන්න ඕන. සමස්ත සමාජයටම බැරි වුණාට තේරෙන බෞද්ධ පින්නතුන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මෙතෙන් එන්න ඕන. තථාගතයන් වහන්සේ විමසන ප්‍රශ්නයක් වෙනසු ප්‍රශ්නයක් තිබෙනවා බමුණෙක් නැත්තම් භික්ෂුවක්. ස්වාමීනි, තථාගතයන් වහන්සේ පිරිනුවම් වැඩියන් පස්සේ සද්ධර්මයේ චිරස්ථායි නොවීමට හේතුව මොකක්ද? තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැතිවීම, ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැතිවීම, සංඝයා කෙරෙහි ගෞරවයක් නැතිවීම, ඒ වගේම ශික්ෂා කෙරෙහි ගෞරවයක් නැතිවීම සහ ඔවුන් නැන කොටා ගැනීම හේවත් වාද වේද වීම. මේ රටේ සිදුවීමින් පවතිනවා නේද? තථාගතයන් වහන්සේ පරිනිර්වාණ ධර්මයේ චිරස්ථායි වෙන්න නම් මොකද කරන්න ඕන? භික්ෂුවක් හෝ භික්ෂුණියක්, උපාසක උපාසක කෙනෙක් තථාගත පදයේ තේරුම් අරගෙන ඒකට ගෞරව කරන්න ඕන. තථාගත කියන්නේ මෙතන කොතන මම පැහැදිලි කරන්න යන්නේ නැහැ, ගැඹුරුයි. උන්වහන්සේ වදාළ ධර්මයේ පිළිගන්න ඕනේ. ඒකයි ඒක සප්පතිත්ව හොති කියන්නේ පිහිට කරගන්න ඕන. අර අප්පතිස්සාර ගොල්ලෝ ඒව පිහිටක් කරගන්නේ නැහැ. ඒ වගේම සංඝ ගෞරවය තියෙන්න ඕන. ශික්ෂා කියන්නේ ශික්ෂා පද නිමිති ශික්ෂාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඔවුනොවුන්ට ද්වේෂයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තර්ජන එල්ල කරන්න එතකොට බෑ. ඒ සද්ධර්මයේ චිරස්ථායි වෙන විදිහ ත්‍රිපිටකේ පෙන්වලා තියෙන හැටි. අපිම අපේ ඔළුවට ටොක්ක්ක් කන ගන්න වෙනවා මේ මෝඩකම් කරමින් ඉන්නවා නම් මේ සූත්‍රයට අනුව. ඒ මෝඩකම් අතහරිනකොට මේ සද්ධර්මය නැත්තම් මේ ශාසනය රැකලා දෙන්නේ ඒ සද්ධර්මයේ පිහිට කරගන්න අය විනා ඔබ ඔය කල්පනා කරන්නා වූ, හිතන්නා වූ අදෘශ්‍යමාන බලවේග එහෙම නෙවෙයි. එබැවින් මෙම කරුණ තේරුම් ගන්න. අපි අද මේ ධර්ම දේශනාව ඓතිහාසික දුරුතු ප්‍රසවස්සක් පොහොය දිනක ඓතිහාසික තැනක සිටමින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අනිත්‍ය භාවිතා කරන්න ඕන ආකාරය, අනිත්‍ය තේරෙනකොට සෝවාන්, අනිත්‍ය තේරෙන්නේ නැත්නම් පෘථග්ජනයි. මේ මා පැහැදිලි කරපු ආකාරයෙන්. දැන් ඊට පස්සේ උහුට කෙලස් නැසීම සඳහා මේ අල්ලා නොගන්නා අනිත්‍ය භාවිතා කරන්න ඕන. ඒකයි කිංචි සංකාරං නිච්චතෝ උපගච්ඡය ගන්න ආයේ වෙන්න බෑ කියලා කියන්නේ ඒකයි. ඔහු අතහැරියා. ඔහු බුදු සමයේ පෙන්වන අල්ලා ගැනීමෙන් සිදුවන නිත්‍ය අතහැරියා. අල්ලා නොගැනීමේ අනිත්‍ය පිළිගත්තා. අර පෘථග්ජන පුද්ගලයා කෙස්සලොම් වලින් වල ඒවත් අනිත්‍ය බලා ඉන්නවා, මේක තේරුම් ගන්නෙ නැහැ. එහෙනම් ඔහුගේ පෘථග්ජන පුද්ගලයාට සංඛාරං නිත්‍ය සුඛාත්මයි, ආර්ය පුද්ගලයාට සංඛාරා නිදුක්ඛානාත්මයි. මේ දර්ශනීය වෙනසක් කරුණාම වෙන මොකක් හරි නෙමෙයි. එබැවින් මෙතන සිට හෝ නිවසේ සිට හෝ විහාරස්ථානයක සිට හෝ ලෝකේ කොතනක හෝ සිට මේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ තිබෙනා වූ මේ අට්ඨාන පාළියේ තිබෙනා වූ මේ සූත්‍ර පාඨයේ දෙපැත්ත විග්‍රහ කරන්නට අපි ගත්ත උත්සාහය ඔබට තේරුම් ගන්න තරම් කාලය තිබුණා කියලා මම කල්පනා කරන්නේ. ඔබට තේරුම් ගන්න තරම් උදාහරණ තිබුණායි කියලා මම කල්පනා කරන්නේ. එබැවින් ඒ තේරුම් ගැනීම තුළ සදහම් තේරුම් ගන්න පුද්ගලයෝ බවට පත්වීමට, ඔබ දන්නවට වඩා ත්‍රිපිටක තුළ ගැඹුරු ධර්ම ඔබ තුලින් අවබෝධ කරගන්න පුළුවන් බව තේරුම් ගැනීමට ඉඩකඩ සැලසේවි. මා මේකට කියනවා දහම්මැස පාදා ගන්නවයි කියලා. එබැවින් අද මෙම ස්ථානයේ සිට මෙම ධර්ම දේශනාව ලෝපුරා විකාශනය කිරීම සඳහා කාලය ධනය සමය කැප කළා වූ, ඒ සඳහා වෙහෙස මහන්සි වුණා වූ හැමදෙනා ගෞරවයෙන් මතක් කරමින්
ඒ සඳහා ඉඩකඩ සලසා දුන්නා වූ නායක ස්වාමීන් වහන්සේට අතිශයින් පුණ්‍යානුමෝදනා කරමින් ස්තුවන්ත වෙමින් ලොව සදහම් බැබලේවා. ඒ සදහම් බබලවන්නට ඔබට අපට වගේම ප්‍රඥා නාලිකාවට මංපෙත් පැරදේවායි කියන ප්‍රාර්ථනය කරමින් මාගේ ධර්මානුශාසන මා මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සුමතුල ධර්මදේශනාව පවත්වන ලද පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ හිමිපාණන් වහන්සේට අපේ ගෞරවපූර්වක ස්තුතිය අපි පුද කරනවා. ඉතින් උදෑසන 6:30 සිටම ආරම්භී ඓතිහාසික සෝමවතී රාජමහා විහාරයේ සිට ඔබ වෙතට ගෙන ප්‍රඥා ප්‍රදීප පොහෝ දින විශේෂ වැඩසටහනේ සජීවී විකාශය හමාර කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ අතරතුරේදී උදෑසන සිටම ධර්ම ශ්‍රවණය සඳහා යොමු වුණු උවැසි ඕසියන් සීල දෙනාටම මේ ශ්‍රී ගෞතම බුද්ධ ශාසනයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පුණ්‍ය කර්මයන් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අතරතුරේදී උදෑසන සිට සජීවීව අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වන ලද උවැසි ඕසියන්ගේ සිල්පවාරණ කටයුතු වලටත් යොමු වෙන්න අපි සූදානම් වෙන්නේ. ඒ අනුව අපි සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරියට ලබා දෙන්න සූදානම් වෙනවා. ඒ අතරතුරේදී මහබෝධි සංගමේ කාරක සභික දූරන්දර මහබෝධි අග්‍ර ශ්‍රාවක විහාරයේ විහාරාධිකාරී හෝමගම විමල ඥාන විහාරයේ විහාරාධිපති ප්‍රඥානාලිකාවේ සභාපති පූජ්‍ය මොනරාගල පඤ්ඤාලංකාර ස්වාමීන් වහන්සේට අපි තාමත් ගෞරවපූර්වකව ආරාධනා කරනවා. මෙතෙක් වෙලා සජීවී විකාශයේ රැඳී සිටි මම සමුගන්න සූදානම් වෙන්නේ. ඔබ සැමට තෙරුවන් සරණයි. මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පස්යාල පදිංචි ජේ මාලි ප්‍රියානි මැතිණිය දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය සයලි පෙරේරා මැතිතුමාට සහ මාලි ප්‍රියානි මැතිණියටද එම දෙබළගේ පුතුණුවන් වන ප්‍රමුදිත පෙරේරා පුතුණුවන්ට දියණිය වන මනීසා කෞෂිනී දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්මයටම සිට යොමු වීම පිණිසම මේ කුසලය හේතු වාසනා වේවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ප්‍රමුදිත පෙරේරා පුතුණුවන්ට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හා අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. මනීසා කෞෂිනී පෙරේරා දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ඉදිරි අනාගතයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. වයලට් මල්ලිකා මෑණියන්ට ඉමලතිස්ස පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබී සිත පිනට කුසලට යොමු වීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. මියගිය සියලු ඥාතිත මිත්‍රාදීන් වෙත්නම් ඒ සෑම සියලු දෙනා දුක් ඇති ස්ථානවල ඉපදී ඇතනම් දුකින් මිදී සැපවත් වීම පිණිසත් ධර්ම මාර්ගයේ පූර්ණය කර ගැනීම පිණිසත් මේ උතුම් ධර්ම දානමේ කුසලයේ හේතු වාසනා වේවා. ධර්ම දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. නිවන් සම්පatti ලැබීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. කොරෝනා රෝගයෙන් පීඩා විඳින ලක්වැසි ලොවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් ධර්ම දාණයට සහසම්බන්ධ වූ දැකබලා හතුරු සංවිධානය කළ ශ්‍රවණය කළ පින්වත් සෑම සියලු දෙනා තම තමන් කලාසේ පින් අනුමෝදන් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ